ප්‍රාර්ථනා කරන පළමුවෙන්ම අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අතිගරු මහෝපාධ්‍යාය මේක රෙකෝඩින් එකක් දාන්න මහාචාර්ය කනත්තේ ගොඩ සද්ධාරත්න නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම භාෂා හා සංස්කෘතික පීඨයේ පීඨාධිපති මහාචාර්ය කනංගමී රාහුල පඬිත හාමුදුරන් වහන්සේ ඒ වගේම සමාජ විද්‍යා හා තුලනාත්මක අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අතිගෞරවනීය ගල්වැවි විමලකාන්ති පඬිත හාමුදුරන් වහන්සේ කියන ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මාර්ගෝපදේශකත්වයෙන් එවැගේම ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ ආධුනික කතිකාචාර්ය ගෞරවනීය ගෝනල්ගොඩ නන්ද පඬිත හාමුදුරන් වහන්සේගේ සම්බන්ධීකාරකත්වයෙන් අන්තර්ජාලය හරහා සංවිධානය කරනු ලබන මාසික විවෘත දේශන මාලාවේ 7 වන දේශනය සඳහායි ඔබ අපි කවුරුත් මේ සම්බන්ධ වෙලා සිටින්. අද දවසේදී ඉදිරිපත් කරනු ලබන මෙම දේශනයේ මාතෘකාව සංවර්ධනය සඳහා අස්පර්ශිත උරුම කළමනාකරණයේ උපයෝගීතාවය. අද මේ දේශනය පවත්වනු ලබන්නේ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා තුලනාත්මක අධ්‍යනාංශයේ උරුම කළමනාකරණය පිළිබඳ කතිකාචාර්ය විද්‍යාපති පූජ්‍ය කැලේගම ඉරරත්න අපේ හාමුදුරන් වහන්සේ. උන්වහන්සේ 2011 වර්ෂයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පුරා විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය සම්පූර්ණ කරන්නට යෙදුණා. 2017 වර්ෂයේදී කැලණිය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සම්පූර්ණත්වයට පත් කරා. 2019 වර්ෂයේදී උන්වහන්සේ උරුම කළමනාකරණ විෂය සම්බන්ධයෙන් විද්‍යාපති උපාධිය සම්පූර්ණ කරලා විද්‍යාපති උපාධිය ලබා ගන්නට යෙදුණා. ඒ වගේම උන්වහන්සේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල මගින් එළිදක්වනු ලබන විශේෂ විමර්ශිත සංග්‍රහ ආදිය සඳහා තමන්ගේ ලිපි ලේඛන පරිශන ලබා දෙමින් පුරාවිද්‍යා ශ්‍රේෂ්ඨය වගේම උරුම කළමනාකරණ විෂය ශ්‍රේෂ්ඨයේ අද්විතීය මෙහෙවරක් අද වෙන විටත් සිදු කරමින් සිටිනවා. ඒ අනුව ඓතිහාසික සුබගිරි පවුව පිළිබඳවත් පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා ඉවහල් වන කළමනාකරණ ඉගැන්වීම් පිළිබඳවත් උරුම සංකල්පය පිළිබඳවත් උන්වහන්සේ විවිධ පරිශන ලිපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම 2016 අවුරුද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් එළිදක්වන ඒන්සන් සිලෝන් කියන සංග්‍රහව සඳහා නාකොළගනේ විහාරයෙන් හමු වූ පාලි ශිලා ලේඛන පිළිබඳව ඉදිරිපත් කරන්නට යෙදුණු ඒ විමර්ශිත ලේඛනය නැත්නම් විමර්ශිත ලිපිය ඉතාමත්ම විශිෂ්ට ගණයේ පරිශනයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම දේශීය සහ විදේශීය වශයෙන් විවිධ සම්මන්ත්‍රණ සඳහා උන්වහන්සේ තමන්ගේ විෂයක් ඥානයට අනුකූලව ඉදිරිපත් කිරීම රාශියක් සිද්ධ කරමින් වර්තමානයේ අද වෙනකොට අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයෙහි උරුම කළමනාකරණ විෂය සම්බන්ධයෙන් සිටින ප්‍රවීණ ආචාර්යවරයෙක් හැටියට උන්වහන්සේ කටයුතු කරනු ලබනවා. එහෙනම් උන්වහන්සේ අද මෙම දේශනය පවත්වන්නට යෙදෙනවා. අපි උන්වහන්සේට දැන් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා තිරසාර සංවර්ධනය සඳහා අස්පර්ශිත උරුම කළමනාකරණයේ උපයෝගීතාවය යන මාතෘකාව යටතේ දේශනය පවත්වන හැටියට.
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය උඩුවිල උපරතන හඳුරන් වහන්සේට බොහොමත් ස්තුතියි. මම පිළිබඳව දීර්ඝ හැඳින්වීමක් සිදු කිරීම පිළිබඳව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා තුලනාත්මක අධ්‍යනාංශයේ මගින් මාර්ගගතව මාසිකව සිදු කරන දේශන මාලාවේ මෙම මාස දේශනය සඳහා සමාජ විද්‍යා තුලනාත්මක අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ගල්වැවේ විමලකාන්ති පණ්ඩිත හාමුදුරුවෝ මා වෙත දැනුම් දීමක් කළා. ඒ අනුව තමයි අද දිනේ මා මේ දේශනේ පවත්වන්නේ. විශේෂයෙන් අත් වශයෙන් මම මේක දේශනයක් විදිහට හඳුන්වන්න කැමති නෑ. මම කැමති මේක සාකච්ඡාවක් විදිහට හඳුන්වන්න. ඒට හේතුව තමයි මම මගේ අදහස් දැක්වීමෙන් අනතුරුව මේකට සම්බන්ධලා ඉන්න මාර්ගගතව සම්බන්ධ වෙන හැමදෙනාමත් එක්ක අදහස් බෙදා ගැනීමක් සිද්ධ වෙන නිසා මේක සාකච්ඡාවක් විදිහට හඳුන්වන්න තමයි මම කැමති. ඉතින් මම අදහස් කරන සාකච්ඡාවට අදාළ මාතෘකාව විදිහට මම තෝරගත්තේ තිරසාර සංවර්ධනය සඳහා අස්පර්ශිත උරුම කළමනාකරණයේ උපයෝගීතාව කියන මාතෘකාව. විතර මේ මාතෘකාව යටතේ මා විසින් සිද්ධ කරන සාකච්ඡාවට අදාළව මේ සාකච්ඡාව තුළ අන්තර්ගත වන තිරසාර සංවර්ධනය යනු කුමක්ද කියන කාරණය, උරුමය යනු කුමක්ද කියන කාරණය, උරුම කළමනාකරණය යනු කුමක්ද කියන කාරණය, අස්පර්ශිත උරුමය කියලා අපි අදහස් කරන්නේ කුමක්ද කියන කාරණය, අස්පර්ශිත උරුමයේ විවිධතා, අස්පර්ශිත උරුම කළමනාකරණය කියන්නේ කුමක්ද කියන කාරණය, තිරසාර සංවර්ධනය සඳහා අස්පර්ශිත උරුම කළමනාකරණයේ උපයෝගීතාව කියන කරුණු සම්බන්ධව ඉතාමත් කෙටියෙන්, මොකද අපිට පැයක් විතර කාලයක් වෙලා තියෙන්නේ, මේ එක් කරුණ පිළිබඳව කෙටි වෙලාවක් අරගෙන සාකච්ඡා කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මගේ මේ සාකච්ඡාවට අදාළ අරමුණු තමයි උරුම කළමනාකරණය කියන ශික්ෂණය පිළිබඳව මාර්ගගතව සම්බන්ධයෙන් ඔබට යම් අවබෝධයක් ලබා දීම. ඉතින් මම පෞද්ගලිකව දන්නවා මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිසේ උරුම කළමනාකරණය කියන විෂය පිළිබඳව ශික්ෂණය පිළිබඳව අවබෝධයක් තියෙන සහ ඒ ශාස්ත්‍රයේ වැඩ කරන පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. වැඩි පිරිසක් ඉන්නේ උරුම කළමනාකරණය කියන විෂය පිළිබඳව අවබෝධය වැටහීම තරමක් මඳ පිරිසක් කියන එක තමයි මගේ හැඟීම. ඒතර මෙතන ඉන්න බොහෝ පිරිසක් පුරාවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් දන්නවා. ඉතිහාසය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් දන්නවා. ඒතර උරුම කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් මම හිතනවා සාධනීය පිළිතුරක් ලබා දිය නොහැකි මට්ටමේ පිරිසක් තමයි වැඩිපුර මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒතර ඒ පිරිසට උරුම කළමනාකරණය කියන ශික්ෂණය පිළිබඳ මේක ශික්ෂණයක් අපි ඉගෙන ගන්න වෙනත් විෂයයන්ගේ විෂයක් මේක. මේ පිළිබඳව යම් අවබෝධයක් ලබා දීම මගේ අරමුණ. ඒ වගේම තමයි අපි උරුම කළමනාකරණය අපි උරුමය කියන සංකල්පයේ ඇතුලේ කතා කරන ප්‍රධාන කොටසක් තමයි අස්පර්ශිත උරුමය කියන එක. ඒතර අස්පර්ශිත උරුමයේ සංකල්පය අස්පර්ශිත උරුම සංකල්පය පිළිබඳව මේ සම්බන්ධ පිළිසෙට යම් ගැටහීමක් ලබා දීම මගේ අරමුණ. ඒ වගේම තමයි අස්පර්ශිත උරුමය පිළිබඳව අධ්‍යයනය කිරීමේ සහ එය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දී. ඒතර වර්තමානයේ වෙනකොට අස්පර්ශිත උරුමය කියන ඒ උරුම කළමනාකරණයේ ප්‍රමුඛ අංශය පිළිබඳ ලෝකේ විශේෂ වශයෙන් අවධානය යොමු වෙලා තියෙනවා. එතකොට ඒ යටතේ ඒ අධ්‍යයනය සහ ඒක ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාමාර්ග යටතේ අපේ රටේ ඒ වෙනුවෙන් තියෙන මැදිහත් වීම මදි කියන අදහස තමයි මම ඉන්නේ. මොකද ඒක අපිට ක්‍රියාකාරීව පේන්න මේ දක්වාම එහෙම හැකියාවක් නැහැ. ඒ නිසා මේක ලෝක මට්ටමින් විශාල ප්‍රවණතාවයක් ඇතිලා තියෙනකොට අපේ රටේ ඒ කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා එය රැකගැනීමේ සහාය ආරක්ෂා කිරීම වගේ මේ අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දීමත් මගේ අරමුණක්.
ඒ වගේම තමයි අපි මේ නොසලකා හැරලා තියෙන අස්පර්ශතු රූමේ කියන ඒ උරුම කළමනාකරණයේ අංශය උරුම සංකල්පයේ අංශය අපේ රටේ සංවර්ධන අරමුණු වලට අපිට භාවිතා කරන්න පුළුවන්. හැබැයි මේ වෙනකොට අපේ රටේ සංවර්ධන අරමුණු වෙනුවෙන් සංවර්ධන කාර්යයන් වලදී අස්පර්ශිත උරුමය නොසලකා හැරලා තියෙනවා. අපිට ඒක අපේ සංවර්ධන අරමුණු වෙනුවෙන් භාවිතා කළ හැක්කේ මොන විදිහටද කියන එක පෙන්වා දීමත් මගේ මේ සාකච්ඡාවේ අරමුණක්. මම කැමති පළමුවෙන් තිරසාර සංවර්ධනය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ඔබ තුල යම් අවබෝධයක් ලබා දෙන්න. මෙතන ඉන්න බහුතරයක් පිරිස තිරසාර සංවර්ධනය කියන්නේ මොකක්ද කියන එක දන්නවා. මේක විවිධ මාධ්‍යයන් ඔස්සේ නිතර කියන වර්තමානයේ වෙද්දී කතා වෙන මාතෘකාවක්. ඒකට ඒ පිළිබඳව ඔබ දැනුවත් වීමක් තියෙනවා කියලා මම හිතනවා. මේ තිරසාර සංවර්ධනය කියන කාරණාව මේ සංකල්පය අපේ රටේ වර්තමානයේ තමයි වැඩි ප්‍රමාණයෙන් කතා කරන්න පෙළඹිලා තියෙන්නේ. මේ තම මෑතක. ඒකත් යම් යම් සමාජයේ යම් යම් පිරිස් අතර විතරයි ඒ කතාව තියෙන්නේ. ඒතර මේ තිරසාර සංවර්ධනය කියන කතිකාවට යම් ඉතිහාසයක් තියෙනවා. අපි මේකේ ඉතිහාසය සලකා බැලුවොත් එහෙම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව සහ පරිසර කමිටුව 1972 ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ ඒ පවත්වපු සම්මේලනයේදී කතිකාවතක් ඇති කරගත්ත සංවර්ධන කාර්යයන්වලදී පරිසරය ආරක්ෂා කරගත යුතු කියන කාරණය පිළිබඳව. හැබැයි මෙතනදී මේ සංවර්ධනය කියන අදහස ස්ථාපිත වෙන්නේ සංවර්ධන කාර්යයන්වලදී පරිසරය ආරක්ෂා කරගත යුතුයි කියන අදහස සම්මත කරගත්තට පස්සේ ඊට වසර 20කට පස්සේ 1992 වර්ෂයේ රියෝ ද ජනයිරෝ නගරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර සහ සංවර්ධන කමිටුවේ රැස්වීමේදී තමයි තිරසාර සංවර්ධනය කියන අදහස ස්ථාපිත වෙන්නේ. ඉතින් මේ සමුළුවටම තමයි අපි කවුරුත් දන්න ලෝක මිහිතල සමුළුව කියලා අදහස් කරන්නේ. මේ සමුළුවේ ඉඳලා තමයි තිරසාර සංවර්ධනය කියන අදහස ලෝකේ ඉදිරියට පවත්වාගෙන යා යුතුයි කියන සංවර්ධන ක්‍රියාවන් වලදී උපයෝගී කරගත යුතුයි කියන තැනට ලෝකයේ ඉන්නේ මේ සමුළුවේදී. ඊට තිරසාර සංවර්ධනය කියන එක අපි කියන අපේ රට ආශ්‍රයෙන් ගත්තොත් එහෙම ප්‍රමාණවත් තරමින් මේ සඳහා මැදිහත් වීමක් තියෙනවාද කියන එක අපි වෙනම සාකච්ඡා කළ යුතු කාරණාවක්. ඉතින් තිරසාර සංවර්ධනය යටතේ සාකච්ඡා කෙරෙන මේ සංවර්ධනය කියන වචනය පිළිබඳව අපි ව්‍යුහාත්මකව විමසීමක් කළොත් එහෙම සංවර්ධනය කියන වචනේ අදහස් තමයි වර්ධනය ධන වෙනස් වීම සමානයි සංවර්ධනය. එතන මෙතන මේ සඳහන් කරන සංවර්ධනයට අදාළ වෙනස් වීම සිද්ධ විය යුතු වෙන්නේ කිසියම් ඉලක්කයකට හරි සැලසුමකට හරි අනුව. එතකොට මේ තිරසාර සංවර්ධනය කියන්නේ මෙන්න මේ වගේ සැලසුමක්. ඒතර මේ වගේම තව සැලසුමක් තමයි 2000 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර සහ සංවර්ධන කමිටුව රැස් වෙලා ඇති කරගත්ත 21 වෙනි සතවර්ෂය සඳහා සම්මත කරගත්ත සහස්ත්‍ර සංවර්ධන වැඩමුළුව සහ මේ ඒ ව්‍යාපාරය. ඒතර ඒකත් මේ වගේ සැලසුමකට අනුව තියෙන සංවර්ධන ඉලක්කයක් සංවර්ධන ව්‍යාපාරයක්. ඒතරම තිරසාර සංවර්ධනයේටම තමයි දරණීය සංවර්ධනය කියලා නම් කරන්නේ අදහස් කරන්නේ. ඒතර මේකේ මූලික අදහස තමයි පරිසරයේ තියෙන සම්පත් වලින් අපේ කියන වර්තමානිකයන්ගේ ප්‍රයෝජන සඳහා ඒවා භාවිතා කරන අතරම අනාගතයේ සඳහා පාරිසරික සම්පත් සුරැකිය යුතුයි කියන අදහස. ඒතර මේකෙන් අදහස් කරන්නේ පරිසරයේ තියෙන සම්පත් වර්තමානයේ ජීවත් වෙන සිරු රටවල වැසියන්ගේ ප්‍රයෝජනයට ගැනීම සහ ඒවා සංවර්ධනය කිරීම මෙන්න අනාගත පරපුරේ ප්‍රයෝජනය සඳහා එම සම්පත් යම් ප්‍රමාණයකට ආරක්ෂා කිරීම. ඒතර මෙතනදී තිරසාර සංවර්ධනයේ පරමාර්ථයක් තමයි තියෙන පාරිසරික සම්පත් ප්‍රයෝජනයට ගන්න අතර ඒවා අනාගතය සඳහා ආරක්ෂා කිරීම.
එතකොට අපි මම මේ සාකච්ඡාවේදී මම අවධානයට ගන්න උරුම කළමනාකරණය කියන විෂයේ පරමාර්ථය තමයි උරුමයන් ප්‍රයෝජනයට ගනිමින් ඒවා අනාගතය සඳහා ආරක්ෂා කිරීම. එතකොට මේ උරුම කළමනාකරණය කියන විශේෂ සහ තිරසාර සංවර්ධනය කියන සංකල්පය අතර පරමාර්ථ වශයෙන් යම් එකඟතාවයක් තියෙනවා සහ සමානතාවයක් තියෙනවා. තිරසාර සංවර්ධනය කියන කාරණාව පිළිබඳව අපි අවධානය යොමු කරනකොට මේක මේ එකපාර ඇති වෙච්ච සංකල්පයක් නෙවෙයි. මේ තිරසාර සංකල්පයේ ඉතිහාසය පිළිබඳව යම් හැදෑරීමක් කරනකොට මානව කේන්ද්‍රගත භෞතික සංවර්ධනය පිළිබඳ චින්තන ධාරාව සහ ජෛව කේන්ද්‍රගත වූ පරිසර සංරක්ෂණය පිළිබඳ චින්තන ධාරාව එක්වීමෙන් තමයි මේ සංකල්පය හැදිලා තියෙන්නේ. ඉතින් මේකට හේතුව තමයි අපි දන්නවා ලෝක යුද්ධ දෙකක් ඇති වුණා. ඉතින් ලෝක යුද්ධ දෙකක් ඇති වුණාට පස්සේ පශ්චාත් යුද්ධ සමයේදී ලෝකේ නම් කෙරුණා ප්‍රධාන කොටස් දෙකකට සංවර්ධිත රටවල් සහ සංවර්ධිත නැති රටවල්. ඉතින් සංවර්ධිත නැති රටවල් ඌණ සංවර්ධිත රටවල් විදිහට එහෙම නැත්නම් තුන්වෙනි ලෝකේ රටවල් විදිහට තමයි හැඳින්වුවේ. ඉතින් ඒ වෙද්දී සංවර්ධන වෙච්ච රටවල් ටිකක් තිබ්බා. ඉතින් සංවර්ධනය වෙච්ච රටවල් සංවර්ධනය කියලා අදහස් කළේ සංවර්ධන කියන වචنين අදහස් කළේ ඌණ සංවර්ධිත රටවල් එහෙම නැත්නම් සංවර්ධනය වෙමින් තියෙන රටවල් එහෙම නැත්නම් තුන්වෙනි ලෝකේ රටවල් කාර්මීකරණයට ලක් කිරීම. කාර්මීකරණයට ලක් කිරීම. ඒතර කාර්මීකරණය තමයි සංවර්ධනය කියලා පශ්චාත් යුද සමයේදී සංවර්ධන රටවල් වල අදහස වුණේ. එතකොට මේ කාලේදී ඉන් භෞතික සංවර්ධනය සිද්ධ විය යුත්තේ කාර්මීකරණය ඇසුරෙන් කියන එක තමයි සංවර්ධන රටවල් වල අදහස වුණේ. ඒකට විරුද්ධව තව චින්තන ධාරාවක් ගොඩ නැගුණා. ජෛව කේන්ද්‍රගත පරිසර සංරක්ෂණය පිළිබඳ චින්තන ධාරාව කියලා. ඒතර ඒකේ ක්‍රියාකාරීත්වය වුණේ කිසියම් සංවර්ධනයක් සිද්ධ වෙනවා නම් පරිසරය සංරක්ෂණය කරගෙන පාරිසරික සම්පත් ආරක්ෂා කරගෙන ඒ සංවර්ධනය සිද්ධ වෙ යුතුයි කියන අදහස. මේ දෙක ප්‍රතිවිරුද්ධ ධාරා දෙකක්. ඒතර මේ බොහෝ කාලයක් තිස්සේ මේ අදහස් දෙක ප්‍රතිවිරුද්ධව තමයි ගමන් කළේ. ඒතර මේ ධාරාවන් දෙක එක්තැනකට එන්නේ ඔය අර මම මුලින් සඳහන් කරපු හේතු ජනයිරෝ නගරයේ ඇති වෙච්ච සම්මේලනයෙන් පස්සේ. ඒතර මේ දෙකේ මේ සම්මේලනත් එක්ක තමයි අදහසට මේ දෙක එන්නේ මේ ධාරාවන් දෙක. ඒ දෙක එක්කහු වෙලා තමයි තිරසාර සංවර්ධනය කියන අදහස ගොඩ නැගෙන්නේ. ඒතර විශේෂයෙන් මේ අවස්ථාවේදී ලෝකයේ සංවර්ධනයේ වෙච්ච රටවල් වලට කිසියම් ගැටලුවකට මුහුණ දෙන්න උනා. ඒ ගැටලුව තමයි ඒගොල්ලෝ කාර්මීකරණය හරහා සංවර්ධනය අත්පත් කරගෙන ඉවරයි. හැබැයි යාලා අත්පත් කරගත්ත සංවර්ධනය තිරසාර බවට පත් කරගන්නේ කොහොමද කියන අදහස් ගැටලුවට ඒගොල්ලන්ට මුහුණ දෙන්න. ඊපස්සේ තමයි ඒගොල්ලෝ තමන්ගේ රටවල් වල වනාන්තර වවන්න සහ විවිධ දේවල් වලට සටහන් පටන් ගත්තා. ඒතකොට තුන්වෙනි ලෝකයේ රටවල් වලට මුහුණ දෙන්න උනේ ඊට හාත්පස වෙනස් ගැටලුවකට. ඒ තමයි ඉතින් තුන්වෙනි ලෝකයේ රටවල් මේ වෙද්දී සංවර්ධනය අත්පත් කරගෙන නැහැ. ඒගොල්ලෝ සංවර්ධනය අත්පත් කරගන්න ගමන් ඒ සංවර්ධනය තිරසාර බවට පත් කරගන්නේ කොහොමද කියන ගැටලුවට තුන්වෙනි ලෝකයේ රටවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි තුන්වෙනි ලෝකයේ රටක් ශ්‍රී ලංකාව තුන්වෙනි ලෝකයේ රටක් අපිට මෙන්න මේ ගැටලුව ඔස්සේ තමයි කියන්නේ අපි සංවර්ධනයට ලක් වෙන ගමන් පරිසරය ආරක්ෂා කරගන්නේ කොහොමද කියන ඒ ගැටලුව ඔස්සේ තමයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ. ඒක තිරසාර සංවර්ධනය කියන එකේ මුඛ්‍ය අභිමතාර්ථ ව්‍යුහය දිලිඳුකම පිටු දැකීම, පෘථුවිය ආරක්ෂා කිරීම සහ සැමට සෞභාග්‍ය උදා කිරීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්මකින් තමයි හැඩ ගැහිලා තියෙන්නේ. තිරසාර සංවර්ධනය සඳහා ආර්ථික, සමාජීය සහ පාරිසරික කියන ත්‍රිවිධ අංශයේම සමබරව පවත්වාගෙන යාම මේකේ අභිමතාර්ථ වලින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ තිරසාර සංවර්ධනය කියන්නේ මේ අදහස, මේ සංකල්පය අපි කුළුණු විදියට හැඳින්වුවොත් එහෙනම් ප්‍රධාන කණු පහක් මත තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ තමයි ජනතාව, පෘථුවිය, සෞභාග්‍ය, සාමය සහ හවුල් කටයුතු කියන මේ ප්‍රධාන කුළුණු පහ මත තමයි මේ තිරසාර සංවර්ධනය ගොඩ නැගිලා තියෙන්නේ. දිලිඳු බව නැති කිරීම, උසගින්න දොරලීම,
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම, තිරසාර කෘෂිකර්මාන්තයක් බිහි කිරීම, සියලු දෙනාට සෞඛ්‍ය සම්පන්න දිවියක් උදා කිරීම, යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම, සියලු දෙනා සඳහා ගුණාත්මක අධ්‍යාපනයක් ඇති කිරීම, ස්ත්‍රී පුරුෂ සමානත්වතාව ඇති කිරීම, සැමට ජලය සහ සනීප ආරක්ෂක පහසුකම් ලබා දීම, තිරසාර කළමනාකරණය සහතික කිරීම, ඵලදායී හා ගෞරවනීය රැකියා අවස්ථා බිහි කිරීම, රටවල් ඇතුළත සහ රටවල් අතර අසමානතාව අඩු කිරීම, නගර හා මානව ජනාවාස පූර්ණ ආරක්ෂිත තිරසාර තත්ත්වයට පත් කිරීම, පරිභෝජන හා නිෂ්පාදන රටාවල තිරසාර භාව ඇති කිරීම, ගොඩබිම් පරිසර පද්ධති තිරසාර ලෙස භාවිත කිරීම හා ආරක්ෂා කිරීම, වනාන්තර තිරසාර ලෙස පවත්වාගෙන යාම, ජෛව විවිධත්වය සුරැකීම ආදී තවත් කරුණු විශාල ප්‍රමාණයක් මේ තිරසාර සංවර්ධනයේ අභිමතාර්ථ අතර ඇතුළත් වෙලා තියෙනවා. විශේෂයෙන් මේ අභිමතාර්ථ ප්‍රධාන අභිමතාර්ථ 17ක් ඇතුලේ තිරසාර සංවර්ධනයේ සපුරාගත යුතු ඉලක්ක 169ක් දක්වලා තියෙනවා. ඒ 169 දක්වලා තියෙන්නේ 2015 වර්ෂයේදී ඇමරිකාවේ නිව්යෝක් නුවර රැස් වෙච්ච එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර සහ සංවර්ධන කමිටුව 2000 වර්ෂයේ ඇති කරගත් සාහිත්‍ය සංවර්ධන ඒ ව්‍යාපාරයේ අභිමතාර්ථ වලට තිරසාර සංවර්ධනය එක්කහු කළා. ඒතර ඒ එක්කහු කිරීමේ ප්‍රතිඵලයක් විතර තමයි ප්‍රධාන අභිමතාර්ථ 17ක් යටතේ ඉලක්ක 169ක් ඉදිරිපත් කළේ. මම මෙතෙන්දී යොදාගත්තේ අපේ තියෙන ආස්පාසිත උරුමයේ ඇතුරෙන් අපිට යම් තාක් දුරකට සපුරාගත හැකි ඉලක්ක ප්‍රමාණයක් පමණයි මම මේ දක්වලා තියෙන්නේ. මේ දක්වලා තියෙන ඉලක්කවලට යන්න අපේ ආස්පාසිත උරුමය පැහැදිලිවම යොදා ගන්න පුළුවන්. ඒ පිළිබඳව මම මතුවට සාකච්ඡා කරන්න. මම කැමති උරුමය කියන අදහස පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. ඇත්තරම උරුමය කියන්නේ සංකීර්ණ ශේෂ්ත්‍රයක්. උරුමය කියන එක නිශ්චිතව මෙවැනි දෙයක් කියලා අදහසක් දක්වන්න බෑ. උගතුන් අතර එහෙම එකඟතාවයක් මේ වෙන තුරු එහෙම ඇවිල්ලත් නැහැ. දෙස් සහ විදෙස් උගතුන් අතර. අපි සංස්කෘතිය දන්නවනේ. සංස්කෘතිය කියන කාරණාව තේරුම් ගන්නම ඉංග්‍රීසි භාෂාවෙන් විතරක් නිර්වචන 100 ගණනක් තියෙනවා. වෙනත් භාෂාවලින් තවත් නිර්වචන තියෙනවා. ඒත් සංස්කෘතිය කියන දෙයට නිශ්චිත නිර්වචනයක් නැහැ. ඒ වගේ තමයි උරුමය කියන එකටත් උරුමය කියන එක තේරුම් කරන්නත් ඒක තේරුම් ගන්නත් නිශ්චිත පැහැදිලි නිර්වචනයක් හෝ අදහසක් මේ දක්වා ඉදිරිපත් වෙලා නැහැ. ඒතර උරුමය කියන කාරණාව අපිට තේරුම් ගන්න ඒක වර්ගීකරණය කිරීමේ ක්‍රියාවලියක් විදියට අපිට තේරුම් ගන්න පුළුවන්. ඉන්නේ උදාහරණයක් විදියට ගත්තොත් එහෙම අපි උරුමය කියන එක වර්ගීකරණය කරගන්න සඳහා පුරාකෘති උපයෝගී කරගන්නවා. ඒතර පුරාකෘති උපයෝගී කරගෙන අපි වර්ගීකරණය කරගන්න උරුමයට අපි කියන පුරාවිද්‍යාත්මක උරුමය කියලා. කෙනෙක් වැරදියට වටහා ගන්න එපා. පුරාකෘති පමණක් උපයෝගී කරගෙන හඳුන ගන්න උරුමයට අපි පුරාවිද්‍යාත්මක කියන වචනය භාවිත කළා කියලා නම් අදහස් කරාට පුරාවිද්‍යාත්මක උරුමය හඳුන ගන්න අපිට පුරාකෘති වලට අමතරව පුරාකෘති කියන ආටිෆැක්ට් අපි පුරාවිද්‍යාවේ පාවිච්චි කරන්නේ. ඊට අමතරව ස්මාරක, පරිශ්‍රය, ස්ථාන තව දේවල් තියෙනවා. ඒවත් අපිට යොදා ගන්න පුළුවන් පුරාවිද්‍යාත්මක උරුමය කියන එක හඳුනා ගන්න. ඉතින් ඒ වගේම තව වර්ගීකරණයක් තමයි අපි සංස්කෘතික උරුමයන් ආශ්‍රයෙන් උරුමයේ වර්ග කරගද්දී අපි ඒකට කියනවා සංස්කෘතික උරුමය කියලා. ඒතර සංස්කෘතික උරුමයේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. භෞතික සහ භෞතික කියලා. ඒතර භෞතික උරුමයන් භෞතික මේ සංස්කෘතික උරුමයන් යොදාගෙන අපි හඳුනගන්න උරුමයට කියනවා භෞතික උරුමය කියලා. ඒතර ඒකේ අස්පර්ශිත කොටසට අපි කියනවා අභෞතික උරුමය කියලා. ඒක ස්වභාවික සම්පත් ආශ්‍රයෙන් අපි උරුමය හඳුනගන්න අපි කියනවා ස්වභාවික උරුමය කියලා. ඒතර මේ විදිහට වර්ගීකරණයක් ආශ්‍රයෙන් උරුමය නිර්වචනය කරලා තියෙනවා සහ හඳුන ගන්න පුළුවන්. එතකොට උරුමය කියන එකට අදාළ අදහසක් තමයි උරුමය කියන්නේ නූතන මනුෂ්‍යයා තුළ ඒ කියන්නේ අපි ජීවත් වෙන මොහොතට පෙර පැවති අතීතය යනුවෙන් අපි අදහස් කරන தත්ත්වයේ සමග බැඳීමක් හදා ගැනීමට හැකියාව ලබා දෙන ආකල්ප පෙළක් කියන එක. ඒතර මේකම උරුමයේ සම්බන්ධ දෙන එක අදහසක්. අපි මිනිස්යෝ විදිහට බොහොමයක් කැමති අපි අතීතයට. ඒතර අපි අතීතය ගැන හදාරන්න, අතීතය ගැන කතා කරන්න, අපි අතීතය ගැන අපි ආඩම්බර වෙන්න අපි කැමති බොහොමයක් මිනිස්සු. ඒකට
ඒ බැඳීම් අතීතයත් එක්ක බැඳීම හදලා දෙන අදහසක් තමයි උරුමය කියන්නේ එක අතකට. ඒතර මේ උරුමය කියන එක මේ අර්ථයෙන් ගත්තාම කාලය හරහා පැවතීමක් තියෙනවා. උරුමය කියන අදහසට. ඒතර උරුමය කියන එක අපි හඳුනා ගන්න තව අදහසක් තමයි සෑම රටකම අතීතයේදී ජීවත් වෙච්ච මිනිසුන් විසින් ඔවුන්ගේ ජීවන අවශ්‍යතා නිසි ආකාරයෙන් සිද්ධ කර ගැනීම වෙනුවෙන් නිපදවා පරිහරණය කරලා වර්තමානිකයා වෙනුවෙන් ශේෂ කරලා ගිය දේවල් වලටත් අපි කියනවා උරුමය කියලා. ඒතර වර්තමානයේ වෙනකොට දැන් ලෝකයේ යම් යම් රටවල් කේන්ද්‍ර කරගෙන පවත්න උරුම ඒ වගේ ස්වභාවය අනුව ස්වභාවික සහ සාර්ථක උරුම විදිහට බෙදලා වෙන් කරලා තියෙනවා. කියන්නේ මේ උරුම අතර ලෝකයේටම විශේෂ වෙච්ච උරුම තියෙනවා. එහෙම උරුම ලෝක උරුම කියලා නම් කරලා තියෙනවා. විශේෂයෙන් යුනෙස්කෝ ආයතනය තමයි මේ උරුමයන්ට අදාළව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යටතේ ක්‍රියා කරන්නේ. ඒතර යුනෙස්කෝ සංවිධානයේ ලෝකයේ රටවල් 169ක මේ සංස්කෘතික උරුමයන් නම් කරලා තියෙනවා මේ වෙද්දි 1154ක් ලෝක උරුමයන් විදිහට. එයින් ස්වභාවික උරුමයන් තියෙනවා 218ක්. සංස්කෘතික උරුමයන් තියෙනවා 897ක්. ස්වභාවික සහ සාහිත්‍යික යන දෙකොටසටම අයිති උරුමයන් 39ක් නම් කරලා තියෙනවා ලෝක උරුමයන් විදිහට. ඒතර මේ උරුමය ඇතුලේ ස්වභාවික උරුමයන් විදිහට අපි හඳුනගන්නේ භෞතික සහ ජීව විද්‍යාත්මක ස්වභාවික භූ නිර්මාණ, භූ විද්‍යාත්මක හා භූ රූපන නිර්මාණ, සුවිශේෂී සත්ව හා පැලෑටි වලින් සමන්විත ප්‍රදේශ සහ ස්වභාවික ප්‍රදේශ. ඒ වගේම ස්වභාවික උරුමයේ අනිත් කොටස වන සාහිත්‍ය උරුමය අපි හඳුනගන්නේ මානව ක්‍රියාකාරීත්වයේ නිසා නිර්මාණය වූවක් විදිහට. සාහිත්‍ය උරුමයක් නිර්මාණය වෙන්න නම් පැහැදිලිවම මානව ක්‍රියාකාරීත්වයක් තියෙන්න ඕන. ඒ සාහිත්‍ය උරුමය භෞතික වේවා අභෞතික වේවා ඒට මානව මැදිහත් වීමක් අනිවාර්යෙන් තිබිය යුතුයි. දැන් සංස්කෘතික උරුමය අස්පර්ශීය සහ ස්පර්ශීය යනුවෙන් කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒතර අපි අද සාකච්ඡාවේ ප්‍රධාන වශයෙන් අවධානයට ගන්නේ මේ සංස්කෘතික උරුමේ අස්පර්ශීය කියන කොටස. අපි උරුමය ගැන කතා කරනකොට අපිට උරුම කළමනාකරණය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කරලා තියෙන 1990 ප්‍රඥප්තිය බැහැර කරන්න බෑ. ඒතර අපි උරුමය කියන කතිකාවත ඇතුලේ අස්පර්ශිත උරුමය කියන කොටසට අවධානය යොමු කරලා තියෙන්නේ ලෝක වශයෙන් ගත්තත් බොහොම මෑත අවධියක. උරුමය කියන අදහසට යම් ඉතිහාසයක් තිබුණා වුණාට ඒකේ ආරම්භයේදී බොහොම විදිහට කියන්නේ වැඩි වශයෙන් අවධානයට ලක් කරලා තියෙන්නේ අපිට මේ ස්පර්ශ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මම අර මුලින් සඳහන් කරේ පුරාවිද්‍යාව උරුමය විදිහට අදහස් කරන කොටසට. එතකොට මේ ප්‍රඥප්තියේ මේක ලෝක උරුම ප්‍රඥප්තිය. මේ ප්‍රඥප්තියේ පුරාවිද්‍යාව උරුම විතර නම් කරලා තියෙන්නේ ද්‍රව්‍යමය උරුමයේ පුරාවිද්‍යාත්මක ක්‍රම මගින් කියන අපි පුරාවිද්‍යාත්මක ක්‍රම විදිහට අපි කැණීම්, ගවේෂණ, සංරක්ෂණ වගේ ක්‍රම අනුගමනය කරනවා. ඒ වගේ ක්‍රම වලින් මූලික තොරතුරු ලබා දෙන කොටස. ඒතර මේවා මිනිස්යාගේ පැවැත්මේදී කියන මිනිසාට ඉතිහාසයක් තියෙනවා. නිසා මානව පරිණාමයේ ඉඳලා මේ දක්වා පැවැත්වෙන ගමනේදී ඒ මිනිස්යාගේ පැවැත්මේදී භාවිත වෙච්ච මිනිස්සු පරිහරණය කරපු ද්‍රව්‍ය, ඒතර මිනිස් පැවැත්මේ කටයුතු වලදී භාවිත කරපු හෝ සම්බන්ධ වූ ස්ථාන කියන්නේ ජනාවාස වගේ දේවල් මේ වගේ දේවල් තමයි ඉති වෙන්නේ. ඒ වගේම තමයි ඒ ඉතිහාසයක මිනිස්සු පරිභෝජනය කළපු දේවල් සහ ජීවත් වෙලා ඉඳලා අතහැරපු ගොඩනැගිලි හෝ එවැනි දේවල් වල කොටස් සහ භූගත සහ ජලයට යට වෙච්ච භූමි සහ සියලු ආකාරයේ ගෙන යා හැකි සංස්කෘතික වස්තු වලට තමයි පොදුවේ පුරාවිද්‍යාත්මක උරුමය කියලා මේ උරුම කළමනාකරන ප්‍රඥාප්තිය කියන්නේ යුනෙස්කෝ සංවිධානය විසින් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකෙ මෙන්න මේක තමයි පුරාවිද්‍යාත්මක උරුමය විදිහට අදහස් කරලා තියෙන්නේ. ඒතර මම කැමති උරුම කළමනාකරණය කියන අදහසට ඔබත් එක්ක යන්න.
ඉතින් උරුම කළමනාකරණය කියන අදහසට ඉතිහාසයක් තියෙනවා. අපි සංකල්පීය වශයෙන් ගත්තොත් ඇති ඉතිහාසයක් තියෙනවා. ඉතින් උරුම කළමනාකරණය කියන විෂය වර්තමානයේ බිහිවීමේදී ආසන්න ඉතිහාසයක් වෙන විශේෂයෙන් ලෝක යුද්ධ වලින් පස්සේ ඇතිවෙච්ච ලෝකයේ සංවර්ධන ව්‍යාපෘති හරහා විශේෂයෙන් 50 60 වගේ දශකවල ඒ ඉතිහාසය මම මෙතනදී අතාරිනවා. කියන්නේ විශේෂයෙන් අපි දන්නවා ඊජිප්තුවේ මේ අබු සිම්බල් දේවස්ථානයේ අර අස්වාන් කියලා වේලක් හදන්න ගියා. ඒක අබු සිම්බල් දේවස්ථානයේ යට වෙන්න ගියා. එතන ඉඳලා ඇතිවෙච්ච ක්‍රියාවලිය මම ඇතෑරලා කියන්නේ පුරාවිද්‍යාව උරුම කළමනාකරණය කියන විෂය බිහිවීමට ප්‍රධාන වශයෙන් හේතු වෙච්ච 70 දශකයේ ඉඳලා තමයි මම මේ අදහස කතා කරන්නේ. 70 දශකයේදී කියන්නේ මේකට අපි දන්නවා අපි පුරාවිද්‍යා ඉතිහාසය ගත්තොත් එහෙම 60 දශකයෙන් පස්සේ බිහි වෙන නව පුරාවිද්‍යාව කියලා විෂයක්. ඒතර මේ විෂයේ ක්‍රියාකාරකම් මේ සඳහා විශේෂ වශයෙන් බලපානවා. ඒතර මේ පැන නැගිච්ච අදහසක් තමයි නව පුරාවිද්‍යාව නිසා පැන නැගිච්ච අදහසක් තමයි විනාශයට පැමිණෙන පුරාවිද්‍යා උරුමයන් හඳුනා ගැනීම සහ ලේඛනගත කිරීම තුළින් වාර්තා කරලා ඒ වගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පුරාවිද්‍යාත්මක මූලධර්ම යොමු කරගන්නේ නව ක්‍රමවේද වලට යොමු යුතුයි කියන කාරණය. කියන්නේ ලෝක යුද්ධ වලින් පස්සේ විශාල වශයෙන් ලෝකයේ සංවර්ධනය වෙන්න පටන් ගත්තා. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය ඇති වුණා. ඒතර මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය ඇති වෙද්දී ඒ සංවර්ධන ව්‍යාපෘතිය හරහා පුරාවිද්‍යාත්මක උරුමයන්ට විශාල වශයෙන් හානි පැමිණුණා. ඒ නිසා තමයි මේ වගේ අදහසකට ලෝකේ පුරාවිද්‍යාඥයන්ට එන්න සිද්ධ වුණේ. ඉතින් මේ ක්‍රමවේදයන් වල වඩාත් වැදගත්ම අවස්ථාව තමයි කියන්නේ පුරාවිද්‍යාත්මක උරුමයන්ට සිද්ධ වෙන හානි වලින් ඒවා වළකගෙන ඒවා ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේද වඩා දියුණු සංකල්ප බවට පත් වුණා. ඒ වගේ සංකල්පයක් තමයි සංස්කෘතික සම්පත් කළමනාකරණය. කල්චරල් රිසෝස් මැනේජ්මන්ට් කියන සංකල්පය ඇති කර ගැනීම. ඒතර මේක ඇති කරගන්නෙම මේ අදහස ඇති කරගන්නෙම පුරාවිද්‍යා උරුමයන්ට සිද්ධ වෙන හානි වලින් ඒවා වළකාගෙන ආරක්ෂා කර ගැනීම සඳහා. ඒතර මේ සංකල්පය කියන්නේ පුරාවිද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කර ගැනීම කියන සංකල්පය 70න් පස්සේ 70 දශකයෙන් පස්සේ යුරෝපයේ වර්ධනය වෙන්නේ සංස්කෘතික සම්පත් පුරාවිද්‍යා උරුම ලෙස හඳුනාගන්නේ ඒ සම්පත් මනාව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය පදනම් කරගත්ත පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය එහෙම නැත්නම් ආකියොලොජිකල් හෙරිටේජ් මැනේජ්මන්ට් කියන අදහසින් යුක්තව. ඒතර මේ සංකල්පයම යුරෝපයට අමතරව එක්සත් රාජධානියට ඇති වුණා. ඒතර එක්සත් රාජධානියේ මේ අදහස ඇති වෙන්නේ ආකියොලොජිකල් රිසෝස් මැනේජ්මන්ට් හෙරිටේජ් වෙන රිසෝස් මෙතන යොදන්නේ. මේකින අදහසින් මේකේ අදහස් කරන්නේ පුරාවිද්‍යාත්මක සම්පත් කළමනාකරණය කිරීම කියන අදහසම තමයි. ඒතර මේ අදහසම ඇමරිකා එක්සත් ජනපදයේ ඇති වෙනවා. එහි ඇති වෙන්නේ මේ සංකල්පය කල්චරල් හෙරිටේජ් මැනේජ්මන්ට් කියන අදහසින්. ඒතර මේ අදහසම තවත් ආකාරයකට පබ්ලික් ආකියොලොජි කියලා හඳුන්වන පබ්ලික් ආකියොලොජි කියන එක යම් ප්‍රමාණකින් වෙනස් වෙනවා. හැබැයි ක්‍රියාකාරීත්වය ගත්තහම කල්චරල් හෙරිටේජ් මැනේජ්මන්ට් කියන එකට යම් සමානතාවයක් දක්වනවා. ඒතර මේ වගේ අදහස් කරලා තියෙන්නේ සංස්කෘතික උරුම කළමනාකරණය කිරීම සහ මහජන පුරාවිද්‍යාව කියන අදහස. උරුම කළමනාකරණයේ යටතේ සංවර්ධන කටයුතු වලින් පුරාවිද්‍යාත්මක උරුමයට සිදුවන හානිය වළකාගෙන ඒ උරුමයන් මතු පරම්පරාව සඳහා උරුම කොට දීම වර්තමානයේ වෙනකොට සංස්කෘතිකමය ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. බොහෝ ආකාරයෙන් බොහෝ රටවල් වල සංවර්ධන ව්‍යාපෘති විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒතර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනකොට ඒවා නිසා විවිධ ආකාරයෙන් උරුමයන්ට හානි සිද්ධ වෙනවා. එතකොට ඒවා කළමනාකරණය කරගන්නේ සංස්කෘතිකමය ප්‍රශ්නයක්. මොකද ඒ පුරාවිද්‍යාත්මක හෝ වෙනත් අපි කතා කරන පුරාවිද්‍යාත්මක උරුමයන්ට අමතර වෙනත් උරුමයන් කියන්නේ අපේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්ච දේවල්. ඒකට ඒවා ආරක්ෂා කර ගැනීම සංස්කෘතික ප්‍රශ්නයක් තමයි. ඒතර පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය කියන විෂය නිපදවා ගැනීම එහෙම නැත්නම් උත්පාදනය කර ගැනීමේ අභිලාෂය තමයි පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීම, ඒවා සංරක්ෂණය කිරීම සහ අභිවර්ධනය කිරීම. ඒතර උරුමය කියලා සංකල්පයක් තියෙනවා. ඒ සංකල්පය ඇතුළට
කළමනාකරණය කියලා වෙනම ශික්ෂණයක් ඩිසිප්ලින් එකක් කියන විෂයක් තියෙනවා. ඒ විෂයේ ඉගැන්වීම් ප්‍රමාණයක් තියෙනවා. කළමනාකරණයට අදාළව ඒ ඉගැන්වීම් සම්බන්ධ කරගෙන තමයි උරුම කළමනාකරණය කියන විෂය නිපදවාගෙන තියෙන්නේ. මම කැමති ඊළඟට අස්පර්ශිත උරුමය කියන අදහසට ඔබත් එක්ක යන්න. අපි ඔය කතා කළපු උරුමය කියන සංකල්පයේ එක කොටසක් තමයි අස්පර්ශිත උරුමය කියන්නේ. අස්පර්ශිත උරුමය කියන කොටසට අයිති වෙන්නේ සංස්කෘතිය කියලා අපි අදහස් කරන සංකල්පයේ අභෞතික එහෙම නැත්නම් ස්පර්ශ කරන්න බැරි කොටස. එහෙම නැත්නම් අතීතයේ හිටපු ජන සමාජ සතුව තිබ්බ සමාජ විඥාණයට අයිති කොටස. සංස්කෘතිය ඇතුලේ භෞතික සහ භෞතික කියලා කොටස් දෙකක් තියෙනවා කියලා මම මුලින් සඳහන් කළා. භෞතික කියන්නේ අපිට ස්පර්ශ කරන්න පුළුවන් කොටස. අභෞතික කියන්නේ ස්පර්ශ කරන්න බැරි මනසින් වටහා ගන්න පුළුවන්, එහෙන් දකින්න පුළුවන්, මනසින් වටහා ගන්න පුළුවන් කොටස. එතකොට ඒ ජන සමාජවල කියන්නේ අතීත ජන සමාජවල වාසය කරපු පිරිසගේ එදිනෙදා ජීවිතයේ ඇතිවෙච්ච අවශ්‍යතා සහ උවමනාවන් පදනම් කරගෙන ඇතිවෙච්ච අදහස්, ආකල්ප, දෘෂ්ටි කෝණ, විශ්වාස, සංකල්ප, විනිශ්චයන් කියන කාරණා තුලින් තමයි මේ අස්පර්ශිත උරුමය කියන අපේ උරුමය අපි කතා කරන කොටස නිර්මාණය වෙලා තියෙන්නේ. එතන මේකේ යටතේ නොපෙනෙන අධිභෞතික ස්වභාවික බලවේගයන් හැම ක්‍රියා කරනකොට ලබන ලද දෛනික අත්දැකීම් අනුසාරයෙන් අතීත වැසියන් විසින් බිහි කරගන්නා ලද අස්පර්ශිත සංස්කෘතිය ඔවුන්ගේ ජීවිතවලට අදාළ සමාජචර්යා, ආර්ථික කටයුතු, සෞඛ්‍ය හා පෝෂණය, ආගමික හා ආධ්‍යාත්මික චින්තනය, උත්සව හා සාහිත්‍ය ආදී වන විවිධ අංශයන් එක්ක බද්ධ වෙලා පවතිනවා. ඒතර අපේ අතීතයේ මිනිස්සු අද වගේ දියුණු තාක්ෂණයක් එක්ක සහ මේ සංවර්ධිත අපි යම් ප්‍රමාණයකින් සංවර්ධිත සමාජයක් කියන්නේ භෞතිකව ඒ වගේ නෑ, බොහොම දුෂ්කරතා සහිතව තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. ඒතර තමන්ගේ ජීවන කටයුතු කරද්දී පරිසරයත් එක්ක ගැටෙන්න සිද්ධ වුණා. ඒතර පරිසරයත් එක්ක ගැටෙද්දී එයාලා ලැබපු අත්දැකීම් ඇසුරෙන් තමයි මේ අස්පර්ශ සංස්කෘතිය බිහි වෙන්නේ. ඒකෙදි ඒගොල්ලන්ගේ සමාජ චර්යා පද්ධතිය, ඒගොල්ලන්ගේ ආර්ථික කටයුතු, ඊට පස්සේ ඒගොල්ලෝ සෞඛ්‍ය පෝෂණය, ආගමික මේ කටයුතු, ආධ්‍යාත්මික චින්තනය, උත්සව, සාහිත්‍ය වගේ හැම දෙයක්ම මේ අංශයත් එක්ක බද්ධ වෙලා තියෙනවා. ඒතර මේ සංස්කෘතික පැතිකඩ, ඒ කියන්නේ මේ අස්පර්ශිත සංස්කෘතික පැතිකඩ අනුසාරයෙන් ඒ ක්‍රියාත්මක වෙච්ච සමාජය, ඔවුන් ජීවත් වෙච්ච ආකාරය, ඔවුන්ගේ සිතුම් පැතුම් යනාදිය ගම්‍ය වෙනවා. ඒ නිසා මේවා ඒ සමාජයත් එක්ක නිරන්තරයෙන්ම බැඳිලා පවතිනවා. දැන් අපි පුරාවිද්‍යාවෙන් ගත්තොත් එහෙම අපි අපි වර්තමානයේ ඉන්නේ පශ්චාත් ප්‍රවාහවාදී පුරාවිද්‍යාව කියන පුරාවිද්‍යාවේ වර්තමාන අවස්ථාවේ එතනදී තියෙන අදහසක් තමයි කියන අපි පුරාවස්තු උපයෝගී කරගෙන ඒ පුරාවස්තු නිෂ්පාදනය කරමු මිනිසුන්ගේ ලයිෆ් ස්ටයිල්, එයාලා ජීවත් වෙච්ච විදිය. ඒගොල්ලෝගේ ඒ ජීවන ක්‍රියාකාරකම් තමයි අපි අධ්‍යයනය කරන්නේ. ඒ පුරාවස්තු ආශ්‍රයෙන්. අපිට පුරාවස්තු නැතුව මේ අස්පර්ශිත සංස්කෘතියේ අපි මේ කතා කරන පැතිකඩ තුලින් යම් ප්‍රමාණයකට පුළුවන්කමක් තියෙනවා. ඒ අතීත සමාජවල මිනිස්සු ජීවත් වුණේ මොන විදිහටද කියන කාරණාව හඳුනා ගන්න. ඒ වගේම තමයි මේ අස්පර්ශිත උරුමයන් පොදුවේ අපි විවහාර කරන්නේ සලකන්නේ ව්‍යවහාරික ප්‍රාසංගික සහ ලේඛනගත කලාවන් මෙන්ම පාරම්පරික කර්මාන්ත සහ ඒ ආශ්‍රිත උරුමයන් විදිහට. අස්පර්ශිත උරුමයට අදාළව යුනෙස්කෝ ආයතනය විසින් 2003 දී ප්‍රඥප්තියක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ ප්‍රඥප්තියට අනුව අස්පර්ශිත උරුමය කියලා හඳුන්වන්නේ භාවිතයන්, කියන්නේ මිනිස්සු විසින් අතීතයේදී අපි සමාජවල ඉදිරි භාවිතයන්, විරූපණයන්, ප්‍රකාශනයන්, දැනුම, කුසලතා, එහා සම්බන්ධ මෙවලම්, වස්තුන්, භෞතික වස්තු සහ සාහිත්‍යික අවකාශයන්, ඒ කියන්නේ ප්‍රජාවන්,
ඊට කණ්ඩායම් සමහර අවස්ථාවලදී පුද්ගලයන් තමන්ගේ සංස්කෘතික උරුමයේ කොටසක් ලෙස හඳුනා ගන්න දේවල් පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන දෙයක් තමයි අස්පර්ශිත උරුමය කියලා අපි සලකන්නේ. ප්‍රජාවන් සහ කණ්ඩායම් විසින් ඔවුන්ගේ පරිසරය, ස්වභාවධර්ම සහ ඔවුන්ගේ ඉතිහාසය සමග අන්තර් ක්‍රියා කිරීම සහ අනන්‍යතාවය සහ අඛණ්ඩතාව පිළිබඳ හැඟීමක් ලබා දෙන වගේම ඒ සංස්කෘතික විවිධත්වයට සහ මානව නිර්මාණාත්මක භාවයට ගෞරවයක් ප්‍රවර්ධනය කරනවා. මෙන්න මේ කොටස තමයි යුනෙස්කෝ ආයතනය විසින් අස්පර්ශිත උරුමය කියලා හඳුන්වලා තියෙන්නේ. මේට අමතරව අපේ රටට අමතරව ලෝකයේ තවත් රටවල් වල අස්පර්ශිත උරුමය පිළිබඳ කතා කරනවා සහ අධ්‍යයනය කරනවා. දකුණු කොරියාව ගත්තොත් ඒ අර්ථයෙන් මේ සුවිශේෂී රටක්. දකුණු කොරියාවේ සංස්කෘතික උරුමය පිළිබඳ ජාතික පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කරලා තියෙනවා. ඒ ස්ථාපිත කරලා තියෙන ආයතනය විසින් අස්පර්ශිත උරුමයේ යටතට ගැනෙන්නේ මොනවද කියන එක නම් කරලා තියෙනවා. ඒකට දකුණු කොරියාවට අදාළව අස්පර්ශිත උරුමයට ගැනෙන්නේ සංගීතය, නර්තනය, නාට්‍ය කලාව, ක්‍රීඩා, උත්සව, සටන් කලා සහ ඒ ආශ්‍රිත වෙනත් ක්‍රීඩාවන් සහ ශිල්පීය කර්මාන්ත, ආහාර නිෂ්පාදන තාක්ෂණය සහ ඓතිහාසික, අධ්‍යාපනික හා කලාත්මක වටිනාකම් සහිත දේශීයත්ව නිරූපණය කරන මානව ක්‍රියාකාරකම් හා වෙනත් දෛනික කටයුතු. අස්පර්ශිත උරුමය ගැන අපි කතා කරනකොට ඕනෑම සමාජයක ඒකට ආවේනික චින්තන රටාව සහ බාහිර ලෝකයට ගම්‍ය වෙන්නේ ඒකේ පවතින අස්පර්ශ සංකේත තුළින්. කියන එකේ අදහස තමයි අපේ රට අදාළව ගත්තොත් අපේ සංස්කෘතික මූලයන් අපිට සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතියේ මූලයන් වර්තමානයේට ගම්‍ය වෙන ප්‍රධාන අවස්ථාවක් තමයි අස්පර්ශිත උරුමය. අපි ඒක ජීවමාන සංස්කෘතියක් විදිහට සැලකනවා. ඒ අස්පර්ශිත උරුමේ අතීත සමාජවල තිබ්බ යම් යම් විශ්වාස සිරිත් අදටත් ක්‍රියාත්මකයි. බොහෝ දේවල් තාමත් ක්‍රියාත්මකයි. ඒතර ඒවා තුලින් අපට පුළුවන් ඒ අතීත සමාජවල ස්වභාවය ගැන යම් අදහසක් ගොඩනගා ගන්න. ඒතර අතීත සමාජවල මිනිස්සුන්ගේ චින්තන රටාව පිළිබඳව අපි වටහාගෙන අපි හැදෙන්නේ අපේ සංස්කෘතිය හැදෙන්නේ ඒ වාස්ත්‍රයෙන්නේ. ඒතර අපේ රටක් විදිහට ගත්තොත් අපි ශ්‍රී ලාංකේය ජාතිය කියලා කියනවා. අපේ ජාතිකත්වය. අපේ ජාතිකත්වය පිළිබඳව බාහිර ලෝකයට යම් අදහසක් චින්තනයක් ගොඩනගන්න නම් අපේ බාහිර ලෝකයේ අතුව තේරුම් ගන්නේ අපේ මේ සමාජයට ආවේනික වෙච්ච අපේ අස්පර්ශිත සංස්කෘතිය තුලින්. අපිට අනන්‍ය වෙච්ච වෙනම සංස්කෘතියක් තියෙන අපි ඒක තාම අනුගමනය කරනවා. ඒකෙන් තමයි බාහිර ලෝකයා අපේ චින්තන රටාව තේරුම් ගන්නේ. සිරිත් පිරිත් එහෙම නැත්නම් චාරිත්‍ර වාරිත්‍ර අපි අනුගමනය කළ යුතු දේවල් සහ අනුගමනය කරන්නේ නැති දේවල්. ඒතර මේවා ආශ්‍රයෙන් රටේ අනන්‍යතාවය මූර්තිමත් වෙනවා වගේම අන්‍යෝන්‍ය සහයෝගයෙන් සමාත්මතාව සහිත සමාජයක් නිමවීමට මඟ පාදන ප්‍රජාතාන්ත්‍රීය ලක්ෂණ මේ වගේ තියෙනවා. ඒතර මම මේ කාරණා ටික සඳහන් කළේ මම මුලින් තිරසාර සංවර්ධනයේ අභිමතාර්ථ සහ ඉලක්ක යම් ප්‍රමාණයක් ඉදිරිපත් කළා. ඒකේ ඉදිරිපත් කරපු අභිමතාර්ථ සහ ඉලක්ක වලට යන්න අපිට මේ අස්පර්ශිත උරුමේ අපි මේ කතා කරන කොටස් උපයෝගී කරගන්න පුළුවන්. ඒතර මෙන්න මේ අස්පර්ශිත උරුමයට අදාළ විවිධතා තියෙනවා. මෙන්න මේවා තමයි මේ විවිධතා. පළවෙනි එක තමයි ජන කතා. මම මේ සමහර වචන වල ජන කියන වචනයක් යොදලා තියෙනවා. ඒතර ඒකට හේතුව තමයි ජනශ්‍රුතියෙන් තමයි සමහර දේවල් ඇති වෙලා තියෙන්නේ. ජනශ්‍රුතිය කියන්නේ සංස්කෘතිය ඇතුලේ හටගත් එකක්. ඒතර ජනශ්‍රුතිය තුලින් නියෝජනය වෙන්නේ අපේ අස්පර්ශිත උරුමයම තමයි. ඒ නිසා තමයි සමහර වචන වල ජන කියන වචනය යොදලා තියෙන්නේ. ජන කතා. ජන කතා යටතේ ගත්තහම මිත්‍යා කතා තියෙනවා. පුරාවෘත තියෙනවා. සුරංගනා කතා තියෙනවා. උපහාස කතා තියෙනවා. සත්‍ය කතා තියෙනවා. ඊට ජන කවි. ජන කවි යටතේ ක්‍රීඩාවන් වලට විවිධ අංකෙලි වගේ විවිධ අපේ ක්‍රීඩාවන් තිබ්බා. ඒවට අදාළ ජන කවි. රැකී ආරක්ෂා ජන කවි. අපි දන්නවා පැල් කවි, ගෝයාම් කවි, නෙළුම් කවි විවිධ දේවල් තිබ්බා. පතාල් කවි. ඒ වගේ රැකී ආරක්ෂාවන්ට අදාළ ජන කවි. යාතු කර්මකට අදාළ ජන කවි. තේරවිලි කවි, උපදේශ කවි, දරුණැලවිලි කවි. මේ වගේ ජන කවි තියෙනවා. ඒ වගේම තමයි ජන ආගම. බුදුදහමට සහ ඒකත් එක්ක බැඳිච්ච විශ්වාස, දේවෑදහිලි,
බෝධි පූජා වගේ දේවල්. ඒතර වර්තමානයේ වෙනකොට ක්‍රිස්තියානි ආගම, මුස්ලිම් ආගම ඒවා සම්බන්ධ වෙලා තියෙන. ඒවට අදාළ දේවල්. ඒවා අපි ජන ආගමත් එක්ක බැඳිච්ච වෙනම උරුමයක් තියෙනවා. ඒ වගේම තමයි යාතු කර්ම. ඒතර යාතු කර්මවලදී ජන ජීවිතයට බලපාන කිසියම් ගැටලු වලට පිළියම් සොයන්න කරන බලිතොවිල් වගේ දේවල්. ద్వාර කර්ම. ద్వාර කර්ම කියලා අදහස් කරන්නේ කෙනෙකුගේ උපත, මරණය, වැඩිවිය පැමිණීම, විවාහය හා සම්බන්ධ දේවල්. ඒ අනුගමනය කරන චාරිත්‍ර, වාරිත්‍ර ටික ඒවා. ඒ වගේ දේවල්. ඊට අමතරව ඇදහිලි හා විශ්වාස. ආගමට ඍජු සම්බන්ධයක් නැති නක්ෂත්‍රය, යක්ෂ විශ්වාස, ප්‍රේත විශ්වාස, වාස්තව, ඇස්වහ, කටවහ වගේ දේවල්. ඒවා අපේ අස්පර්ශිත උරුමේ විවිධතා. ඒ වගේම තමයි අස්පර්ශිත උරුමේ විවිධතා යටතේ ජන උත්සව හා සැනකෙළි. අලුත් අවුරුදු උත්සව, වෙසක් උත්සව, වැඩිවිය පැමිණීමේ උත්සව, අමංගල උත්සව, අලුත් සහල් මංගල්‍ය එවැනි දේවල්. ඊට අමතරව අධි විශ්වාස. අධි විශ්වාසය යටතේ කිලි ගැන විශ්වාසය, පෙර නිමිති බැලීම, ශාස්ත්‍ර කීම, යන්ත්‍ර මන්ත්‍ර අභිචාර වගේ දේවල්. ඊට පස්සේ ජන ක්‍රීඩා කියන්නේ අස්පර්ශිත උරුමේ ප්‍රධාන අංගය. ඒ අර්ථයේ අංකෙලි, පොල් කෙලි, උන්චිලි පැදීම, ගෘහස්ත ක්‍රීඩා ඒ වගේ දේවල්. ඊට අමතරව වෘක්ෂ ශ්‍රුති කියන්නේ වෘක්ෂයන් සම්බන්ධ වෙච්ච කතා තියෙනවා. විවිධ වෘක්ෂයන් එක්ක දෙවිවරු අධිග්‍රහිත වෙන්න පුළුවන් විවිධ දේවල්. සත්ත්ව ශ්‍රුති සත්‍යයන් එක්ක සම්බන්ධ වෙච්ච සිව්පා කුරුල්ලෝ, බේරුණ්ඩ පක්ෂියා වැනි විවිධ සත්‍යොත් එක්ක සම්බන්ධ වෙච්ච ජනප්‍රවාද තියෙන කතා තියෙනවා. එවැනි දේවල්. ඒ වගේම තමයි ජනබස කියලා අදහස් කරන ප්‍රාදේශීය භාෂා ව්‍යවහාරවල තියෙන විශේෂතා. ජන සංවේදන ක්‍රම, හූ කියන එක හූව, අනබෙර ගැසීම, සංකේත, කටකතා, ඕපදූප මෙවැනි දේවල් සංවේදන දාලා දේවල්. ඊට අමතරව ප්‍රස්තාව පිරුළු, ආප්තෝපදේශ, චාරිත්‍ර වාරිත්‍ර, විවාහ, මරණය, කුල චාරිත්‍ර වගේ දේවල්. ඊපස්සේ රට සභා සහ ගම් සභා. රට සභා සහ ගම් සභා කියන්නේ අපේ අස්පර්ශිත උරුමේ සුවිශේෂී අංගයක්. අපට අහිමි වෙච්ච මේවා ක්‍රියාත්මක වුණා නම් අපේ වර්තමානයේ සමාජ මට්ටමේ තියලා තියෙන බොහෝමයක් ගැටලු වලට විසඳුම් හොයා ගන්න පුළුවන්. ඊට අමතරව අස්පර්ශිත උරුමේ විවිධතා යටතේම ජන වෙදකම, ජන ජීවන ශෛලිය, ජන කලා ශිල්ප, ව්‍යාජ ශ්‍රුති කියලා අදහස් කරන්නේ විදග්ධ පෙරසිසින් සත්‍ය බවට පත් කරපු ජන ශ්‍රුති. ඊට අමතරව සිරිත් යටතේ කිරිදරුවන් සම්බන්ධ සිරිත්, අපි දරුවෙක් උපදිනාට පස්සේ අන්ගම සිරිත් තියෙනවා. විවාහ මංගල්‍ය සිරිත්, අවමංගල්‍ය සිරිත්, ගොවිතැන් කිරීමේ සිරිත්, ආගමික සිරිත්, සාන්ති කර්ම පිළිබඳ සිරිත්, වෙනත් සාමාන්‍ය සිරිත් මෙවැනි විශාල ප්‍රමාණයක් අපේ අස්පර්ශිත උරුමේ විවිධතා යටතේ කොටස් විදිහට අපට හඳුනා ගන්න පුළුවන්. ඒතර මේ අස්පර්ශිත උරුමේ කළමනාකරණය කියලා අපි අදහසක් තියෙන ඒක මොකක්ද කියලා අපි හඳුනාගත යුතුයි. 2003 ඉදිරිපත් කළ තියෙන යුනෙස්කෝ ආයතනය විසින් අස්පර්ශිත උරුමයට අදාළ වෙනම ප්‍රඥාප්තිය. ඒ ප්‍රඥාප්තිය ඉදිරිපත් කරලා තියෙන්නේ අස්පර්ශිත උරුමය ආරක්ෂා කරගෙන පවත්වාගෙන යාමට අදාළව. එතකොට මේ ප්‍රඥාප්තියේ අස්පර්ශිත උරුමය කියලා අදහස් අස්පර්ශිත උරුම කළමනාකරණය කියලා අදහස් කරලා තියෙන්නේ අස්පර්ශිත උරුම කළමනාකරණය යන්නේ හඳුන්වන්නේ ලේඛනගත කිරීම, ලේඛනගත යන්නේ අස්පර්ශිත උරුමය පිළිබඳව කතා කරන්නේ. පරිශන කිරීම, සංරක්ෂණය කිරීම, ආරක්ෂා කිරීම, උසස් කිරීම, වැඩි දියුණු කිරීම, සම්ප්‍රේෂණය කිරීම, විශේෂයෙන් විධිමත් හා විධිමත් භාරය තුළින් වගේම විවිධ අංශවල පුනර්ජීවනයේ ඇතුළු අස්පර්ශිත සංස්කෘතික උරුමේ ශක්්‍යතාව සහතික කිරීම අරමුණු කරගත් පියවරයන් අනුගමනය කිරීම කියන එකට. එතකොට අපි අස්පර්ශිත උරුම කළමනාකරණය කියලා අදහස් කරන්නේ මෙන්න මේ දේවල් ටික. කියන අස්පර්ශිත උරුමයන් විතරක් හඳුනා ගන්න දේවල් ටික ලේඛනගත කළ යුතුයි. ඒවා අපිට පරිශන කළ යුතුයි. ඒවා සංරක්ෂණය කළ යුතුයි. ඒවා ආරක්ෂා කළ යුතුයි. ඒවා උසස් තත්ත්වයට පත් කළ යුතුයි. ඒවා වැඩි දියුණු කළ යුතුයි. ඒවා සම්ප්‍රේෂණය කළ යුතුයි. විශේෂයෙන් විධිමත් හා විධිමත් භාවය තුළින් වගේම විවිධ අංශවල පුනර්ජීවනය තුළ අස්පර්ශික සංස්කෘතික උරුමේ ශක්්‍යතාව සහතික කිරීමට අරමුණු කරගත් පියවරයන් වලට තමයි අස්පර්ශිත උරුම කළමනාකරණය කියලා අදහස් කරන්නේ. මම කැමති තිරසාර සංවර්ධනය සඳහා අස්පර්ශිත උරුමය අපි භාවිතා කරන්නේ කොහොමද කියන අදහසට ඔබව කැඳවාගෙන යන්න. මම තිරසාර සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා ඊට අදාළව ඒකේ පැතිකඩ පිළිබඳව යම් කාරණා ටිකක් මුලින් සඳහන් කළා. ඒ කාරණා සහ මම සඳහන් කරපු උරුමය සහ අස්පර්ශිත උරුම කියන කාරණා මේ බද්ධ කරගන්නේ කොහොමද කියන කාරණාව තමයි මම මෙතන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ යම් වෙලාවක් අරගෙන.
ඉතින් අපි තිරසාර සංවර්ධනය කියන අදහසට ඒ සංකල්පයට ගන්න බොහෝමයක් අභිමතාර්ථ මම මුලින් සඳහන් කළා අභිමතාර්ථ 17ක් යටතේ ඉලක්ක 169ක් තියෙනවා කියලා. ඒ ඉලක්ක 169ටම අපිට මේ අස්පර්ශිත උරුමය ඇඳ ගන්න බෑ. හැබැයි ඒකෙන් විශාල ප්‍රමාණයකට අපිට මේ අස්පර්ශිත උරුමය ඇඳ ගන්න පුළුවන් ඒ තිරසාර සංවර්ධනය සාක්ෂාත් කරගන්න සහ ඒ අර්ථයෙන් ඒ අභිමතාර්ථ සහ ඉලක්ක පූර්ණණය කරගන්න. එතකොට අපිට රටක් විදිහට ආර්ථික අතින් අපි ශක්තිමත් විය යුතුයි. එතකොට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න නම් අපිට විවිධාකාරයෙන් සහ ආර්ථික වශයෙන් ශක්තිමත් වීම සඳහා විවිධාකාරයෙන් මේ අස්පර්ශිත උරුමයන් වල විවිධ පැතිකඩ අපිට උපයෝගී කරගන්න පුළුවන්. විශේෂයෙන් ඒ යටතේ අපිට පුළුවන් සාම්ප්‍රදායික කර්මාන්ත නගා සිටුවල ආරක්ෂා කරගන්න. ඒක කාලෝචිත පියවරක්. අපි වර්තමානයේ වෙනකොට දන්නවා අපේ සාම්ප්‍රදායික කර්මාන්ත නගා සිටුවන්නේ නැතිකම ඒවට අනුග්‍රහ දක්වන්නේ නැතිකම මත ඒ සාම්ප්‍රදායික කර්මාන්ත අපට අහිමි වෙමින් යනවා. මම ඊටා මෑතක ශ්‍රවණය කළා යම් දේශනාවකදී අපේ රටේ ඉන්නවා අපිට ඇත්තම උරුමයක් විදිහට සලකන්න පුළුවන් විද්වතෙක් ගාමිණී විජේසූරිය මහත්මයාචාර්ය එතුමා එක්සත් ජාතික සංවිධානයේ UNESCO ආයතනය ඉක්‍රම ආයතනය වගේ ආයතන සම්බන්ධ වෙලා ලෝකේ උරුමයන් ආරක්ෂා කරගන්න උරුම කළමනාකරන දාලව කටයුතු කරපු පතාකෝදයක් ඉදන් අපිට සලකන්න පුළුවන්. එතුමා ඊටා මෑතක කෙරිච්ච දේශනාවකදී සඳහන් කළා නව ශ්‍රීලාන්තය තුල සම්ප්‍රදායික කර්මාන්තය නීතිගත කරලා තියෙනවා කියලා. ඒතර අපේ රටේ ඒ වගේ දෙයක් තාම වෙලා නැහැ. අපිට ඒ දේවල් කරන්න පුළුවන්. අපිට සාම්ප්‍රදායික කර්මාන්ත අහිමි වීම තුළ අපිට සමාජයක් විදිහට පසුබහින්න සිද්ධ වෙලා තියෙනවා සහ සමාජයේ වර්තමානයේ ඇති වෙලා තියෙන බොහෝමයක් ප්‍රශ්න මේ සාම්ප්‍රදායික කර්මාන්ත අහිමි වීමත් ඇති වෙච්ච ඒවා විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. අපි වර්තමානයේ ඉතාම ඈතක අපි දන්නවා ඒ කියන්නේ අපි මේ වෙද්දී ස්වභාවික ආපදාවකට මුහුණ දීලා තියෙනවා. කොවිඩ් වසංගතය ඇතුලේ ඒක ඇතුලේ අපිට වර්තමානයේ විශාල භාණ්ඩ හිගයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන අපි රටක් විදිහට පිට රටින් භාණ්ඩ ගෙනල්ලා ජීවත් වෙච්ච කොට්ටාසය බවට පත් වෙලා තියෙනවා. එතකොට අපිට ඩොලර් නැහැ කියලා භාණ්ඩ ආනයනය අපිට භාණ්ඩ රටට ගෙන්නන්න මේ වෙද්දි අපහසු වෙලා තියෙනවා. ඒතර ඩොලර් නැහැ කියන එකේ අදහස තමයි අපේ නිෂ්පාදන නැහැ කියන එක. ඒතර ආනයන අපනයන ක්‍රියාවලිය. ඒතර අපිට ඩොලර් එන්න නම් අපේ දේවල් නිෂ්පාදනය කරලා අපි පිට රට යවන්න ඕන. ඒතර අපේ රටේ එහෙම මහා පරිමාණයේ දේවල් නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒතර අපිට අපේ මේ සාම්ප්‍රදායික කර්මාන්තය ඇතුලේ අපිට නිෂ්පාදන රටාවක් තිබ්බා. අපේ නිෂ්පාදන ටිකක් තිබ්බා. අපිට ඒ නිෂ්පාදන ටික නිසියාකාරයෙන් කරලා අපිට පිට රටකට යවා ගන්න තිබ්බා නම් අපිට ඩොලර් එනවා. එතකොට අපිට එහෙම නැති නිසා තමයි අපේ ඩොලර් සංචිත නැති අපිට ඩොලර් එන යම් වෙනත් ක්‍රම තියෙනවා. හැබැයි අපිට ඒ තිබ්බට ඒවා ප්‍රමාණවත් මදි. අපි මේ අස්පර්ශිත උරුමයට අදාළ මේ සාම්ප්‍රදායික කර්මාන්ත වගේ දේවල් වලින් يعني කෘෂි කර්මාන්තය තියෙනවා. ඊට පස්සේ අපිට තව ඇද්දල කර්මාන්තය තියෙනවා. අපිට ලාක්ෂා කර්මාන්තය තියෙනවා. ඔය වගේ අපිට සාම්ප්‍රදායික කර්මාන්ත ටිකක් තියෙනවා. ඒ වගේම අපිට යම් නිෂ්පාදන ටිකක් කරලා අපිට විදේශ වලට යවා ගන්න පුළුවන් නම් අපිට ඩොලර් නැහැ කියන අදහසට මේ යම් විසඳුමක් හොයා ගන්න පුළුවන්. මොකද තමන්ගේ නිෂ්පාදන වෙන රටවලට යන රටවල වලට මේ ඩොලර් නැහැ කියන ප්‍රශ්නය නෑ වර්තමානයේ වෙනකොට. ඉතින් අපිට මේ සංචාර කර්මාන්තයේට මේ අස්පර්ශිත උරුමය ඇතුලේ එන විවිධ පැතිකඩ යොදා ගන්න පුළුවන්. ඒතර සංචාර කර්මාන්ත කියන ලෝකයේ මේ වෙද්දී තියෙන ප්‍රධාන පෙළේ කර්මාන්තයක්. කියන්නේ විදේශ විනිමය රටක් ඇතුළට ගන්න තියෙන ප්‍රධානම කර්මාන්තයක් තමයි සංචාර කර්මාන්තය. ඒතර සංචාර කර්මාන්තේ දේශීය සහ විදේශීය කියලා අංශ දෙකක් තියෙනවා. ඒ දෙකම වර්ධනය කරන්න අපිට මේ අස්පර්ශිත උරුමයේ විවිධ පැතිකඩ යොදා ගන්න පුළුවන්. විශේෂයෙන් සංචාර කර්මාන්තය ගත්තම සංචාරක වෙන්නේ විවිධ අරමුණු ඇතුව. ඒතර ඒ සංචාරකයන්ගේ අරමුණු ඔස්සේ සංචාර කර්මාන්තයේ විවිධ කොටස් වලට බෙදලා තියෙනවා. ඉතින් විශේෂයෙන් කොටස් يعني මම පරිශීලනය කළ තියෙන සමහර පොතවල කොටස් 30කට වගේ බෙදලා තියෙනවා. කියන්නේ ඒ ඇතුලේ ග්‍රාමීය සංචාරණය, ඊට පස්සේ අස්පර්ශිත උරුම සංචාරණය, ඊට පස්සේ ආහාර සංචාරණය, ආගමික සංචාරණය, ආයුර්වේද සංචාරණය, ඒ වගේ විවිධ විදිහට අරමුණුත් එක්ක කියන සාංස්කෘතික සංචාරණය විවිධ විදිහට කොටස් 30කට වගේ බෙදපු අවස්ථා මම දැකලා තියෙනවා. ඒතර මේ කොටස් 30න් හැම දෙයකම අපිට මේ යොදා ගන්න බෑ මේ අස්පර්ශිත උරුමය. එයින් යම් ප්‍රමාණයකට මේ අස්පර්ශිත උරුමය යොදා ගන්න පුළුවන්.
විශේෂයෙන් ඔය ආහාර සංචරණය වගේ දෙයකට ප්‍රයෝදා ගන්න පුළුවන් අපේ මේ අස්පස්ත උරුමය. දැන් අපිට තියෙන ප්‍රශ්නයක් තමයි අපේ සංස්කෘතියේ සමහර දේවල් ක්‍රමක්‍රමයෙන් නැති වෙලා යනවා. ඒතර සංස්කෘතිය කියන වෙනස් වෙන එක. ඒක නවත්තන්න බෑ. සංස්කෘතිය වෙනස් වෙනවා. ඒ හැටි. ඒතර ඒ වෙනස් වෙන සංස්කෘතිය ඇතුලේ අපි යම් යම් දේවල් ආරක්ෂා කළ යුතුයි. අපිට හිතාමතා දැක දේවල් විනාශ වෙන නැතිලා යන්න අවස්ථාව දිය යුතු නැහැ. ඒ නිසා තමයි උරුම කළමනාකරණය කියන විෂය බිහි වෙලා තියෙන්නේ. එහෙම විනාශ වෙලා නැතිලා යන විෂයන් කියන්නේ ඒ පැතිකඩ ආරක්ෂා කරගන්න. ඒතර අපි උදාහරණ කරගත්තොත් එහෙම අපිට මේ කැවුම් උයා ගන්න අපි කැවුම් කියන්නේ අපේ ආහාර සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්ච සුවිශේෂී ආහාරයක්නේ. ඒතර වර්තමානයේ වෙනකොට අවුරුදු 50න් 60න් මෙහා අපේ ගෘහණියන් ගත්තොත් එහෙම බොහෝ ප්‍රමාණයකට කොන්න කවුමක් හදා ගන්න බෑ කියන අදහස් තමයි දරන්නේ. මොකද අපි අවුරුදු 20 වගේ ටීවී වලින් වගේ තමයි ඒක දකින්නේ. බොහොමයක් මේ වෙද්දි කඩ තියෙනවා. කඩ වලින් තමයි කැවුම් මිලදී ගන්න. ඒතර අපිට පුළුවන් සංචාර කර්මාන්තය වර්ධනය කරනකොට අපේ සංචාරක ඒව පැමිණෙන ස්ථානවල සංස්කෘතික මධ්‍යස්ථාන වගේ දේවල් ආරම්භ කළා. කියන එන සංචාරකයෝගේ සමහර ආහාර සඳහන් සංචාරකයෝ කැමති ආහාර වල රස විඳින්න වගේම ආහාර නිපදවන්න. ඒ කියන්නේ උයන්න. ඒකට දායක වෙන්න. ඒතර මේ කැවුමක් උයන විදිහට පුදු කරන්න පුළුවන් නම් ඒක මේ අපේ අස්පර්ශතුරේ නගා සිටීමක් වගේම සංචාරක කර්මාන්තය දිනු කිරීමට යම් මග පෙන්වීමක් විතර අපිට යොදා ගන්න පුළුවන්. අපි දන්නවා මේ අපේ තව දේවල් දැන් අපි ආහාර වලින් අතොත් එහෙම කුෂ්ණාප කියලා තියෙනවා. ඒතර එක් පළාතෙන් පළාතට වෙනස්. ඊට පස්සේ අපි ජාඩි කියලා જાතියක් තියෙනවා. පළාතෙන් පළාතට දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට වෙනස් ආහාර තියෙනවා. ඒතර අපිට මේ පළාත්වල යන කියන්නේ රෝඩ් මැප් තියෙනවා. මාර්ග තියෙනවා සංචාරකයන්. ඒ වගේ යම් ස්ථානයක මේ වගේ ස්ථානයක් හදලා එතෙන්ද ප්‍රචාරණයක් දුන්නොත් එහෙම යන හැම වාහනයක්ම මෙතන නතර කරනවා. ඒක අපිට ආර්ථිකයට යම් උත්පාදනයක් ඉතින් කරගන්න පුළුවන්. ඒතර හැබැයි ඒ වගේ වැඩ පිළිවෙලට තාම ගිහිල්ලා නැහැ. ඒ වගේම තමයි අපේ මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි දිලිඳු බව. ඒක දිලිඳු බව නැති කරන්න අපිට සාම්ප්‍රදායික කර්මාන්ත උදා ගන්න පුළුවන්. අපේ රටේ සාම්ප්‍රදායික කර්මාන්ත විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක සාම්ප්‍රදායික කර්මාන්ත අතර කෘෂි කර්මාන්තය, ඒ වගේ මේ ඇද්දල කර්මාන්තය, ලාක්ෂා කර්මාන්තය, ඒ මැටි කර්මාන්තය, ඒ වගේ කියන්නේ ඖෂධ කර්මාන්තයේ විවිධ දේවල් තියෙනවා. ඒතර ඒ වගේ අපිට දිලිඳු බව නැති කරන්න රටේ සල්ලි හොයාගන්න අපිට මේ වගේ දේවල් යොදා ගන්න පුළුවන්. අපි දන්නා අපි උදාහරණ ගත්ත පොල් කර්මාන්තය. අපිට මේ වෙද්දි පොල් නැහැ. අපි පොල් වලින් පොහොසත් වෙච්ච රටක්. අපිට තෙල් නැහැ. අපිට පිටරටින් තෙල් ගේන්න වෙලා. ඒතර පොල් ගහ කියන්නේ අපි කප්රුක කියලා හඳුන්වන්නේ අපේ සංස්කෘතිය ඇතුලේ. ඒතර පොල් ගහෙන් අපි කරන පොල් කඩා ගන්නවට අමතරව යොදා කරන නිෂ්පාදන බොහොමයක් තිබ්බා. ඒ නිෂ්පාදන වර්තමානයේ නැති වෙලා ඒක තමයි පොල් ගස් කපනවා. පොල් වල තියෙන වතු විකුණනවා. විකුණද්දී කුඩා කොටස් වලට කඩලා පොල් ගස් ටික කපනවා. එතකොට ඒකෙන් අපිට අර පොල් ආශ්‍රිත තිබ්බ කර්මාන්තය නැති වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ වගේම තමයි දැන් මම මේ කාරණාවට කොහොම එකඟ වෙයිද කියන්න දන්නේ නැහැ. ඒක නීතිමය ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. පහුගිය අවස්ථාවක ගෝල් පේස් එකේදී අපේ රටේ කියන්නේ ඇද්දල විශාල ප්‍රමාණයක් අර ගල් රෝල් එකට කරලා කුඩු කරලා දැම්මා. ඒ කියන්නේ ඒවා අනීති විරෝධීව එක්රැස් කරගත්ත ඒවා උසාවි වලට ඉදිරිපත් කරන නඩු බාන්න විදියට ඉදිරිපත් කරපු ඒවා. ඒතර ඒවා එහෙම විනාශ කිරීම තර සත්ත්ව හිංසනයට කියන්නේ අනුබල දීම වළක්වන්න වගේ අරමුණක සමහරට කලා වෙන්න පුළුවන්. ඒතර අපිට තිබ්බ ඇද්දල් කර්මාන්තය කියලා සම්ප්‍රදායික කර්මාන්තයක්. මේ විදිහ ඇද්දල් කර්මාන්තය නැහැ. ඒතර ඇද්දල් කර්මාන්තය කියන්නේ ඒක මහා පරිමාණයක දෙන කර්මාන්තයක් නෙවෙයි. යම් පිටසක් යෙදෙන්නේ. ඒකට ඒ වගේ යෙදෙන එනම් පරම්පරා ඉන්නවා. මේ වගේ ඇද්දල කියන්නේ අපිට සාධනීය මට්ටමේ යොදා ගන්න පුළුවන් ඇද්දල විනාශ කරනවා වෙනුවට අපිට ඒවා යොදා ගන්න පුළුවන් නම් මොනවද නිෂ්පාදනය කරලා ඒවා අලෙවි බහන්න විතර අලෙවි කරලා එකෙන් ආර්ථිකය ශක්තිමත් කරගන්න අපිට එහෙම අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි තිරසාර කෘෂිකර්මාන්තයක් බිහි කරගන්න සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය යොදා ගන්න පුළුවන්. තිරසාර කෘෂිකර්මාන්තයේ අදහසම තමයි වසවිසෙන් තොර කෘෂිකර්මාන්තයක් බිහි කරගන්නේ. ඒත් අපේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය ඇතුලේ වසවිසෙන් තොර කෘෂිකර්මාන්තයක් තමයි තිබ්බේ. අදට දැන් වර්තමානයේ අපි ඉන්න රජය හොඳ උත්සාහයක් දාලා තියෙනවා පෞද්ගලිකයකට කැමති කාබනික පොහොර මාර්ගයෙන් වගා කරන්න. ඒතර කාබනික පොහොර මාර්ගයෙන් වගා කිරීම කියන කාරණාව ඉෂ්ට කරගන්න අපේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය උදා ගන්න පුළුවන්. ඒතර අපි දන්නවා මේ
කියන කොහොඹ තෙල් වගේ කොහොඹ ඇට වලින් විවිධ නිෂ්පාදන කරන්න පුළුවන් කොහොඹ ගසෙන්. එතකොට තිරසාර කෘෂිකර්මාන්තයේදී වස විස රසායනික පොහොර භාවිත කරන්නේ නැහැ. ඒතර අපිට කෘෂිකර්මාන්තයේට පොහොර සහ රස මේ ඒ වගේ දේවල් අවශ්‍ය වෙනවා. කියන්නේ කෘෂිකර්මාන්තෙ විවිධ හානි වෙනවා. ගොයන් මැස්සන්ගෙන් වගේ කීටයන්ගෙන් පණුවන්ගෙන් විවිධ හානි වෙනවා. ඒතර ඒ වගේ ඒ ගොයන් ආරක්ෂා කරගන්න තෙල් ගහන්න නැතුව අපිට කොහොඹ ඇට වලින් කරන නිෂ්පාදන වලින් ඒ දේ කරගන්න පුළුවන් කියන වග සාම්ප්‍රදායික ගොවියෝ අත්හදා බලලා මෑත කාලීනව කියන්නේ එක් ක්‍රියාත්මක කළා. ඒක සාර්ථකයි කියන්නේ. හැබැයි ඒකට යම අනුග්‍රහයක් දක්වලා ඒක තවදුරටත් පරීක්ෂා කළා අත්හදා බලක සාර්ථකයි නම් ඒක මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන්න පටන් ගත්තොත් එහෙම කොහොඹ ඇට වලින් අපිට පුළුවන් අපේ කෘෂිකර්මාන්තයට අදාළ අර පිටරටින් ඉන්න රසායනික දේවල් වෙනුවට අපේ කෘෂිකර්මාන්තය සාර්ථක කරගන්න නිෂ්පාදන ටිකක් කරගන්න. මගේ පෞද්ගලික අත්දැකීමක් තමයි අපි පහුගිය අවස්ථා මෑත කාලයක තන්ත්‍රිමලේ ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක කටයුත්තක් කරනකොට සමුද්‍රාවේ ඉඳලා අයින් වෙච්ච කොළඹ ප්‍රදේශයේ මහත්මයෙක් ඇවිල්ලා අක්කර 10ක් අරගෙන කෘෂිකර්මාන්තයේ දෙනවා. එතුමා කාබනික කෘෂිකර්මාන්තය තමයි යෙදෙන්නේ. එතුමාගේ මම කර්මමසනකොට එතුමා කිව්වේ එතුමා කාබනික විදිහට හදන කෘෂි නිෂ්පාදන කිසිම දෙයක් ලංකාවේ තියාගන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවට අලෙවි කරනවා කියලා. ඒතර එතුමා කිව්වේ එතුමාට නිෂ්පාදනයේ මන්දි කියලා කරගන්න ඉල්ලුම විදිහට. ඉතින් අපිට පුළුවන් නම් ඒ වගේ ඉල්ලුමකට සැපයුමක් කරන්න අපේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ හරහා වාසිකසෙන්තර කෘෂිකර්මාන්තයේකින් අපිට පුළුවන් අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්න දේශ විනිමය උපයා ගන්න. ඒ වගේම තමයි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම අපි හැමෝගෙම අයිතියක්. ඒක අපේ අයිතියක්. ඒතර සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීම සඳහා අපිට අවස්ථා හදාගන්න අපේ සාම්ප්‍රදායික සිරිත් සහ ආගමික සිරිත් අනුගමනය කරන්න පුළුවන්. ඒතර අපි දන්නවා අපේ පැරණි sannivedanaye ඇතුළේ කෙනෙකුට රෝගයක් වැළඳුනාට පස්සේ අඩුම තරම් බෝවෙන රෝගයක් හිතුනාට පස්සේ ගෙදර කඩුල්ල ළඟ කොලාත්තක් එල්ලනවා. එන එහෙම වුණාම දන්නවා සංවිධන ක්‍රමයක්. ඒතර මේ ගෙදර බෝවෙන රෝගියෙක් ඉන්නවා ඒ දින කවුරුත් යන්නේ නැහැ. හැබැයි ඒ කටි තනි කරන්නේ නැහැ. අපි වර්තමානයේ පුවත් වලින් දැක්කා මේ කොවිඩ් රෝගයේ වැළඳිච්ච පිරිස් නොසැලකිල්ලෙන් හිතාමතාම ඉන්න අන් අයටත් බෝ වෙන ආකාරයට සමාජයේ සැරිසරනවා. ඉස්පිරිතාල වලින් පැනලා යනවා. ඊට පස්සේ විරෝධායන බෝඩ් ගහලා තිබ්බ ගලවලා යනවා. විවිධ දේවල් අපි දැක්කා. අපේ සාම්ප්‍රදායික සමාජය ඇතුලේ සිරිත් තිබ්බා. කෙනෙකුට රෝගයක් හිතුනාට පස්සේ ඒක අනිත් අයට බෝ වෙන එක වළක්වන්න ඒගොල්ලන්ට ආධ්‍යාත්මයක් හැදලා තිබ්බා. ඒ ආධ්‍යාත්මය හැදුනේ ඒ සාම්ප්‍රදායික සිරිත් වලින් සහ ආගමික සිරිත් වලින්. එතකොට අපිට පුළුවන් ඒ වගේ ගුණධර්ම තියෙන සමාජයකට නැවත අපි යන්න නම් අපිට මේ සාම්ප්‍රදායික සිරිත් සහ ආගමික සිරිත් ප්‍රචලිත කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි යහපැවැත්ම සහිත සමාජයක් නිර්මාණය කරගන්න සහ අපිට පුළුවන් කටි සමාජයේ තිබ්බ අගනාකම් මතු කරගන්න සහ ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම තමයි ගම් සභා ස්ථාපිත කිරීම වගේ ක්‍රියාමාර්ග ගන්න. ඒතර අපි දන්න ගම් සභාව එහෙම නැත්නම් රට සභාව කියන එක අපේ සමාජයේ පැරණි පාලන ක්‍රමයක්. ඒතර මේ ගම් සභාව එහෙම නැත්නම් රට සභාව කියලා හඳුන්වන සභාව තුලින් කෙරිච්ච මෙතන නඩු විසඳීමක් කෙරෙන්නේ. එතනින් කෙරිච්ච ඒ ක්‍රියාකාරීත්වය තුළ ගුණධර්ම පිරිච්ච සමාජයේ යහපැවැත්මට අදාළ අගනාකම් වලින් යුතු ගමක් තමයි ප්‍රදේශයක් තමයි නිර්මාණය වුණේ. අපිට ඉංග්‍රීසියෙන්ට අපි යටත් වීමත් ක්‍රමක්‍රමයෙන් මේ ගම් සභා කියන පාලන ක්‍රමය අපට අහිමි වුණා. ඒතර ගම් සභා ක්‍රමයෙන් ඇතිවීම මතම තමයි වර්තමානයේ වෙද්දී ගම් කියන රටේ කුඩා මේක තියෙ ගමනේ. ඒතර ගම හොඳට තිබ්බම ඒ තුලින් තමයි රට යහපත් වෙන්නේ. ඒතර වර්තමානයේ අපි කතා කරන ගමේ ආ සාම්ප්‍රදායිකව තිබ්බ සාම්ප්‍රදායික ලක්ෂණ මොනවත් නැහැ. ගම සංකර වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි අර ගමකට අදාළව තිබ්බ සිරිත් විශ්වාස සහ ඒ යුතුයකම් පද්ධතිය නැතිවීම. ඒතර මේ ගම් සභා වගේ දේවල් ස්ථාපිත කළොත් එහෙම අපිට පුළුවන් අර නැති වෙච්ච අපේ සාම්ප්‍රදායික ගම ගමට ආවෙන වෙච්ච ගුණාංග වලින් ගම නැවත වරක් නිර්මාණය කරගන්න. එහෙම වුණොත් එහෙම සමාජයේ ගැටුම් ප්‍රශ්න අඩු වෙනවා. එතකොට එහෙම වුණාම වෙන්නේ යහපැවැත්ම සහිත සමාජයක් නිර්මාණය වීම. ඒතර තිරසාර සංවර්ධනයේ ප්‍රධාන අරමුණක් තමයි යහපැවැත්ම සහිත රටවල් සහ සමාජ නිර්මාණය කිරීම. ඒතර අපිට පුළුවන්
අපේ මේ ගම් සභාව වගේ ක්‍රම නැවත ස්ථාපිත කළොත් එහෙම ඒ තැනට යන්න. ඒ වගේම තමයි ගුණාත්මක බවින් යුතු අධ්‍යාපනයක් උත්නැගීම සඳහා සාම්ප්‍රදායික අධ්‍යාපනයක් අපිට තියෙනවා. ඒකේ විවිධතා අපට උපයෝගී කරගන්න පුළුවන්. ඒතර සාම්ප්‍රදායික අධ්‍යාපනය ඇතුලේ ගුරුගෙදර අධ්‍යාපනය සහ නිවසේදී ලබන අධ්‍යාපනය තිබුණා. ගුරුගෙදරදී ලබන අධ්‍යාපනයට අමතරව හොඳ නරක සහ යුතුයකම් ඉගෙන ගන්න ගෙදරදී දෙමාපියන්ගෙන්. කියන අපි දන්න අපේ සමාජයේ තිබ්බා අපි වැඩිහිටියෙක් දැක්කොත් නැගිටිනවා. ගුරුවරුත් අපි නැගිටිනවා වාඩි වෙලා ඉන්නේ නැහැ. අපි පූජක පක්ෂයේ කියන අපේ වික්ෂුන් වහන්සේලා ඒ අදාළ සමාජයේ වැඩිපුර හිටිය උන්වහන්සේලාවත් නැගිටිනවා. ඒතර වර්තමානයේ ඒ දේවල් බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ නැහැ. ගුරුවරයෙක් ළමයෙකුට කියන වැරද්දකට හදාගන්න අඩුවමක් කළොත් මාන හිමිකම් යටතේ උසාවි යන සමාජයක් තමයි අද නිර්මාණය වෙලා තියෙන්නේ. ඒතර ගුණධර්ම යුතුයකම් අපේ සමාජයෙන් ගොඩක් දිය කියලා තියෙන්නේ. කියන අපේ අධ්‍යාපනය ඇතුලේ. ඒතර අපේ අධ්‍යාපනයේ කියන අපි දන්නවා වර්තමානයේ කාර්මීකරණයේ ඉලක්ක කරගත්ත තාක්ෂණී ඉලක්ක කරගත්ත අධ්‍යාපනයකට තමයි අපේ ශිෂ්‍ය පරම්පරාව යොමු කරන්න බොහෝ වෙලාවට ප්‍රතිපත්ති සම්පාදනය වෙන්නේ. එහෙම වුණාම වෙන්නේ අර ගුණධර්ම වලින් වියුක්ත වෙච්ච ශිෂ්‍ය සමාජයක් හැදෙන එක. එහෙම වුණොත් එහෙම අපේ මේ අගනාකම් නැතිව අපිට නිර්මාණය වෙන්නේ අනාගත කියන රටට නිර්මාණය වෙන්නේ අර ගුණාත්මක අධ්‍යාපනයෙන් තොර ශිෂ්‍ය පිරිසක්. එහෙම නැතුව ගුණාත්මක භාවයෙන් යුක්ත ශිෂ්‍ය පිරිසක් නිර්මාණය කරගන්න අපේ සාම්ප්‍රදායික අධ්‍යාපනයේ යම් දේවල් උකහාගත හැකියි. මේට අමතරව ස්ත්‍රී පුරුෂ සමානත්වතාවය ඇති කිරීම, සැමට ජලය ලබා දීම, තිරසාර කළමනාකරණය සාතික කිරීම, ගෞරවනීය රැකියාව අවස්ථා බිහි කිරීම, අසමානතාව අඩු කිරීම, මානව ජනාවාස පූර්ණ ආරක්ෂිත තිරසාර ස්ථාපනයට පත් කිරීම, ගොඩබිම් පරිසර පද්ධති තිරසාර ලෙස භාවිතා කිරීම සහ ආරක්ෂා කිරීම, ජෛව විවිධත්වයේ සුරැකීම වැනි දෑ ඉටු කර ගැනීම සඳහා අදාළ කරගත හැකි අස්පාසිතීමේ මේ විවිධ පැතිකඩ බොහෝමයක් අපට හඳුනා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ අර තිරසාර සංවර්ධනයේ ඉලක්කවලට අදාළ දේවල්. ඒතර මෙතනින් අපි ගත්තොත් එහෙම ජෛව විවිධත්වය කියන කාරණාව ගත්තොත් එහෙම අපි දන්නවා අපිට දැනට අවුරුදු 30 40ක ඉඳලා රසායනික පොහොර සහ රසායනික තෙල් අපේ කෘෂි කර්මාන්තය සඳහා භාවිතා කරනවා. ඒතර ඒ භාවිතා කිරීම හරහා අපේ පස නිසරු වීම වගේම අපේ ජෛව විවිධත්වයට විශාල හානියක් සිද්ධ වෙලා තියෙනවා. යෝධ නිදි කුම්භා වගේ දේවල් වලින් අපේ පරිසරය ආක්‍රමණය කරලා තියෙනවා. එතකොට අපේ පරිසරයේ හිතකර සත්තු මේ විදිහ බොහොමයක් වඳ වෙලා තියෙනවා. බත්කූරෝ කියන සතා වර්තමානයේදී කෘත්‍රිමව හදාන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට කාක්කෝ වගේ සත්තු, කකුට්ටු වගේ සත්තු පරිසරයෙන් බොහෝ වෙලාවට ඉවත් වෙලා තියෙනවා. ඒතර මේවා වෙලා තියෙන මේ ජෛව විවිධත්වය මේ පරිසරයේ තියෙනවා. ඒතර මේවා නැති වෙලා තියෙන්නේ මේ රසායනික පොහොර සහ රසායනික තෙල් භාවිතය නිසා. ඒතර අපිට කාබනික පොහොර වගේ දේවල් භාවිත කළොත් එහෙම මේ ජෛව විවිධත්වය විනාශ වීම වළක්ව ගන්න පුළුවන්. ඒතර ඊට අදාළව අපේ සාම්ප්‍රදායික අපේ ආස්පාසිත උරුමය ඇතුලේ අපි අනුගමනය කරපු අපිට අනුගමනය කළ පළපුරුදු අපි පෙරණු අනුගමනය කරපු ක්‍රමවේද තියෙනවා. තිරසාර සංවර්ධනයේ තිරසාර සංවර්ධන සඳහා ආස්පාසිත උරුමයේ උපයෝගීතාව කියන කාරණාව අපේ රටට පරිබාහිරින් කතා කළොත් එහෙම ජපානයේ 1950 දී සහ දකුණු කොරියාවේ 1962 දී තමන්ගේ රටවල් වල සාහිත්‍යික දේපල ආරක්ෂා කරගන්න නීති සම්පාදනය කරලා තියෙනවා. ඒතර මේ නීති ඇතුලේ සංස්කෘතික දේපල අතරට අස්පාසිත උරුමය ඇතුළත් කරලා තියෙනවා. ඒතර ජපානයේ 1950 තමයි අස්පාසිත උරුමය ආරක්ෂා කරගන්න කටයුතු කරලා තියෙන්නේ. ඒතර දකුණු කොරියාවේ 1962 ඉඳලා තමන්ගේ අස්පාසිත උරුමය ආරක්ෂා කරගන්න වැඩ කරලා තියෙනවා. ඒතර ජපානය සහ දකුණු කොරියාව කියන වර්තමානයේ වෙද්දී ඊටාම දියුණු භාවයට පත් වෙච්ච රටවල්. එතකොට ඒගොල්ලන්ගේ දියුණුවට මේ අස්පාසිත උරුමය ආරක්ෂා කර ගැනීම හේතුවක් වෙන්නට ඇති. ඒක මගේ උපකල්පනයක් විතරයි. මම ඒ රටවල් සමාජ ආකාරය පිළිබඳ වෙනම අධ්‍යයනය කළා නෑ. මේ අස්පාසිත උරුමයට අදාළ ඒගොල්ලෝගේ බොහොම කැපකිරීම තියෙන එක ආරක්ෂා කරගන්න. ඒවා ආරක්ෂා වෙන නිසා
එයා ඒ අස්පර්ශිත උරුමය කළමනාකරණය කිරීමත් ඒ රටවල් වර්තමානයේ ලැබලා තියෙන සංවර්ධනයට හේතුවක් වෙන්නේ නැති. ඒතර යුනෙස්කෝ ආයතනය 1990 ඉඳලා ලෝකයේ මතකයේ සුරැකීම කියන ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. ඒ ලෝකයේ මතකයේ සුරැකීම කියන ව්‍යාපෘතිය යටතේ විවිධ රටවල තියෙන අස්පර්ශිත උරුමය එක්රැස් කරලා ඒවා සංරක්ෂණය කරන එක තමයි මේ ව්‍යාපෘතිය යටතේ සිද්ධ කරන්නේ. එතකොට මේ ව්‍යාපෘතිය යටතට 1990 තමයි ව්‍යාපෘතිය පටන් ගන්නෙ. අපේ රට සම්බන්ධ වෙලා තියෙන්නේ 2018 අවුරුද්දේ. ඒතර 1990 පටන් ගත්ත ව්‍යාපෘතියක අපේ රට සම්බන්ධ වෙලා තියෙන්නේ 2018 අවුරුද්දේ. ඒතර ලෝකයේ යුනෙස්කෝ ආයතනය විසින් ලෝකයේ රටවල් 132කට අදාළව ලෝකයට සුවිශේෂී වෙච්ච අස්පර්ශිත උරුමයන් 586ක ලිස්ට් එකක් හදලා තියෙනවා නම් කරලා තියෙනවා. ඒතර ඒ 586න් අපේ රටෙන් ඇතුළත් වෙලා තියෙන්නේ අම්බලන්ගොඩ රූකඩ පමණයි. එතකොට අම්බලන්ගොඩ රූකඩ 2018 තමයි ඇතුළත් කරන්නේ මේ ලිස්ට් එකට. ඒතර අපේ රටට අවුරුදු විශාල ගාණක් යනකම් අපේ රටට ආවේනික විශාල දෙවන්ත ප්‍රමාණයේ අස්පර්ශ උරුමයක් තියෙනවා. දැන් ඔය මං කිව්ව ලිස්ට් එක ඇතුලේ තියෙන සමහර රටවලට අදාළ උරුමයන් එක්ක සාපේක්ෂව බලනකොට අපේ රටේ ඒ නම් කරලා තියෙන සමහර රටවල නම් කරලා තියෙන උරුමයන් වලට වඩා විශාල වටිනාකම් තියෙන උරුමයන් අස්පර්ශ අපේ රටේ තියෙනවා. අපි අලුත් සහල් මංගල්‍ය වගේ උදාහරණයක් ගත්තොත් එහෙම ඒ වගේ කියන රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන අලුත් සහල් මංගල්‍ය තියෙනවා. ඊට අමතරව තව මේ උරුමයන් තියෙනවා. ඒ උරුමයන් වලට කියන්නේ අපිට උස්පහත් කරන්න බෑ උරුමය කියන එක. හැබැයි සමහර රටවලින් නම් කරලා තියෙන සමහර උරුමයන් වලට වඩා කියන්නේ අපිට මේ අස්පර්ශිත අර්ථයෙන් ගත්තොත් වටිනාකමක් තියෙන උරුමයක් තියෙනවා අපේ තාම. ඒවා නම් කරලා නැහැ. අපේ නම් කරලා තින්නේ අම්බලන්ගොඩ තියෙන රූකඩ පමණයි. ඒතර ඒක නම් කරලා තියෙන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ. ඒතර අපේ රටේ නීතියෙන් කියන්නේ අස්පර්ශිත උරුමය ආරක්ෂා කරගන්න කියන නීති කොහොමවත් ප්‍රමාණවත් නැහැ. අපි කියන්නේ පුරාවිද්‍යා ආඥා පනත් ගත්තොත් එහෙම ආඥා පනත් වලින් අස්පර්ශිත උරුමය ආරක්ෂා කරගන්න කියන්නේ ප්‍රබලම හේයක් නැහැ. කියන්නේ මං හදාරපු නීති වලින් ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය විතරයි කිසියම් සංවර්ධන කටයුත්තකදී අස්පර්ශිත උරුමයක් අදාළ වුණොත් ඒකත් පුරාවිද්‍යා උරුමයක් විදිහට නම් කරගන්න අවස්ථාවක් තියෙනවා කියලා නම් කරලා තියෙනවා. අnder මාධ්‍යම සංස්කෘතික අරමුදල් වගේ ආයතන තියෙනවා. ඒකේ පනතෙන් තියෙන්නේ අස්පර්ශිත උරුමය පවත්වාගෙන යන යම් යම් ශිල්පීන්ට තෑගි ලබා දීම සහ තෑගි මුදල් ලබා දීමට අවස්ථාව සලසලා තියෙනවා. ඒතර අපි උරුමය ආරක්ෂා කරගන්න තියෙන ප්‍රධානම ආයතන තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මාධ්‍යම සංස්කෘතික අරමුදල, ඊට පස්සේ කෞතුකාගාර දෙපාර්තමේන්තුව, ඒ වගේ ආයතන. ඒතර අපේ රටේ අස්පර්ශිත උරුමය ආරක්ෂා කරගන්න මේ ප්‍රධාන ආයතන වලට මැදිහත් වීමක් කරන්න බෑ. දැන් තියෙන නීති ප්‍රකාරව. ඒතර මේ ආයතන කියන්නේ සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් යම් යම් දේවල් කරාට අපි සංචාරකයොත් ඒක ගනුදෙනු කරද්දී අපි උරුමයන්ට අදාළව මාධ්‍යම සංස්කෘතික අරමුදල තමයි ප්‍රධාන වශයෙන් බාධා දෙන්නේ. ඒතර ඒ ආයතනය හරහා අපිට පුළුවන්කමක් තියෙනවා නම් අස්පර්ශිත උරුමය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලකට යන්න අපිට පුළුවන් තිරසාර සංවර්ධනයට කියන අපේ රටේ සංවර්ධන අරමුණු වලට අස්පර්ශිත උරුමය පාවිච්චි කරලා අපිට යම් ආර්ථික වාසි වගේම යම් වෙනත් ලාභයන් ලබා ගන්නට. මේට අමතරව මම සාකච්ඡාවකට ගන්න කැමති අපේ පහුගිය දවස්වල ඇති වෙච්ච ප්‍රධාන කතිකාවතක් තමයි ජල මූල අසල විශේෂයෙන් වැව්වල ඇවිදින මන්තිරු හදන එක. කියන්නේ ඊට අදාළව විවිධ අදහස් තියෙනවා. කියන්නේ සංවර්ධනයට අවශ්‍යයි මන්තිරු කියන අදහසින් ඉඳලා තමයි යම් කතිකාවත් ගොඩ නගන්නේ. ඒතර මගේ අදහස තමයි කියන්නේ මගේ කියවීම ඇතුලේ මට තියෙන අදහස තමයි වැව කියන්නේ අපි පුරාවිද්‍යාත්මකව ගත්තාම අංගයක්. ඒකට කියන ෆීචර් එකක් කියලා. කියන්නේ වැවට අදාළ ව්‍යුහ ටිකක් තියෙනවා. ව්‍යුහල එකතු තමයි අංගය කියන්නේ. ඒතර ඒ අංගයට අදාළව පුරාවිද්‍යාත්මක උරුමය වගේම අස්පර්ශිත උරුමයකුත් තියෙනවා. ඒතර වැව වලට අදාළ පූජාචාරිත්‍ර තියෙනවා. කිරීතර වීම තියෙනවා, පූජා වෙඩිල්ල තියෙනවා, මුට්ටි මංගල්‍ය තියෙනවා, හුණාකඩ වෙඩිල්ල කියලා මේ වගේ විවිධ අස්පර්ශිත උරුමයන් තියෙනවා. ඒතර ඒ අස්පර්ශිත උරුමයන් කියන්නේ අපි ළඟදී අධ්‍යයනය කළා නැහැ. අපි මාධ්‍යෙන් දැක්ක විදිහට ගොවි මහතුරු සඳහන් කළේ ඒ කියන්නේ මන්තිරු හදන ස්ථානයේ පරාක්‍රම සමුද්‍රයේ ඒගොල්ලෝ ඔය අභිචාර වල ක්‍රියාත්මක කරන ස්ථාන කියලා. එතකොට මන්තිරු හැදුවොත් එහෙම සිද්ධ වෙන්නේ
ඒ අර වැව ආශ්‍රිතව තියෙන අස්පාසිත උරුමය ක්‍රියාත්මක කරන්න බැරි වෙන එක. කිරි උතුරන ස්ථානයේ මං පැතක් හැදුවොත් එහෙම කිරි උතුරන්න බෑනේ. ඒකට ඒ චාරිත්‍රය එතනින් නැති වෙලා යනවා. කියන්නේ මිනිස්සු කාලයක් තිස්සේ යොදා ගන්න තැන්. ඒතර ඒ වගේ කියන්නේ අපි අස්පාසිත උරුමේ රැක ගන්න අපි අවධානය යොමු කරලා මන්ද කියන එක තමයි මගේ අදහස. විශේෂයෙන් අපි පුරාවිද්‍යා පරිතරණව ගත්තොත් එහෙම සංවර්ධන කටයුතු වලට අවසරය ලබා දෙනකොට අපි බලන්නේ භෞතික උරුමයට හානියක් වෙනවද කියන එක විතරයි. භෞතික උරුමයට හානියක් වෙනවා නම් තමයි අපි බොහෝ වෙලාවට සංවර්ධන කාර්යයට අවසර දෙන එක යම් යම් මට්ටමකට සීමා කරන්නේ. ඒකෝර අපිට අස්පාසිත උරුමයේ යම් යම් ස්ථානයක බද්ධ වෙනවා භෞතික උරුමයේ නැති වුණාට. අපි අපේ රටේ හැම කන්දක්ම ගහක්ම ගත්තොත් බොහෝ වෙලාවට අපි උදාහරණ ගත්තොත් එහෙම වලගම්ම රාජ්‍යයේ හිටපු කන්දක් කොහොම වගේ කතා තියෙනවා. අස්පර්ශිත උරුමේ ජන ශ්‍රුති තියෙනවා ජන ප්‍රවාද තියෙනවා ඒවා අස්පර්ශිත කොටස් අස්පර්ශිත කොටස්නේ. ඒතර හැම කන්දකටම අදාළ ඒවා තියෙනවා. හැබැයි සංවර්ධන කටයුතු වලට අවසර දෙනකොට අපිට අර සුවිශේෂීම කියන්නේ ජන ශ්‍රුති වලට අදාළ අස්පර්ශිත උරුමයට අදාළ යම් යම් කොටස් බද්ධ වෙන හැබැයි අර භෞතික උරුමයට අදාළ කොටස් නැති අභෞතික එහෙම නැත්නම් අස්පර්ශිත උරුමයට අදාළ කොටස් තියෙන යම් යම් ස්ථාන ආරක්ෂා කරගන්න තියෙන වැඩ පිළිවෙල මදි. එන සුවිශේෂී දැන් මම දන්න එක ස්ථානයක් තියෙනවා කුරුණෑගල ඉඳලා රිදීගම පැත්තෙන් නුවරට යන තිබෙ පැරණි පාර. ඒ පාරේ තියෙනවා කඳු කීපයක්. ඒ කඳු වලට අදාළව පැරණි අම්බලන් තියෙනවා, තාම අම්බලන් තියෙනවා. කියන්නේ ඓතිහාසික වශයෙන් ඉතාම වැදගත් ජනප්‍රවාද ටිකක් තියෙනවා. හැබැයි භෞතික උරුමේ නැහැ. පහුගිය සමයේ ඒ කඳු මාර්ග සංවර්ධන දාලා කැඩුවා. ගල් කඩන්න ගල් කුරු වලට දුන්නා. එතකොට අර ඒ පාර එක්ක සම්බන්ධ වෙලා තිබ්බ අස්පර්ශිත උරුමේ තමයි ඒ හරහ නැති උනේ. කියන්නේ භෞතික උරුමේ කොටස් නැහැ කියලා ඒක කඩන්න දුන්නා. හැබැයි අභෞතික උරුමයක් තියෙනවා. ඒතකොට අපිට ඒ වගේ විශේෂී කම් තියෙන ස්ථාන රැක ගන්න තරම් වැඩ පිළිවෙලක් නැහැ. ඒතර මගේ අදහස තමයි මට අවසාන වශයෙන් කිව යුත්තේ අපි රටක් විදිහට අස්පර්ශිත උරුමය රැක ගන්න යොදලා තියෙන අවධානය බොහොම අල්පයි. අපි ඒ යොදලා තියෙන අවධානය මීට වඩා ශක්තිමත් කළ යුතුයි. අපිට අපේ අරංගිත පරම්පරාවට අපේ සංස්කෘතියේ මූලයන් පිළිබඳව වැටහීමක් සහ අවබෝධයක් ලබා ගන්න නම් ඒ අස්පර්ශිත උරුමය ආරක්ෂා කරගත යුතුයි. අපිට ආරක්ෂා කර ගැනීම අපතේ යන්නේ නැහැ. අපි තිරසාර සංවර්ධනයට අදාළව අපිට ඒවා යොදා ගන්න පුළුවන්. මොකද 2015 දී ඇමරිකාවේ නිව්යෝක් නුවර රැස් වෙච්ච එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සහ පරිසර කමිටුවේ අපේක්ෂාව තමයි 2016 පටන් අරගෙන 2030 වෙනකොට ලෝකේ හැම රටක්ම තිරසාර සංකල්පයේ මුදුන් පමුණවා ගත්තේ සංකල්ප සාක්ෂාත් කරගත රටවල් බවට පත් කිරීම. ඒතර අපේ රටේ ආයතන ඇතුලේ තාම තිරසාර සංකල්පයට යන මාවත පිළිබඳ පැහැදිලි දැක්මක් නැහැ කියන එක තමයි මගේ හැඟීම. අපිට 2030 નો තිරසාර සංකල්පයට යන්න නම් ඒ සංකල්පයට අදාළ සංවර්ධනය උරුම කරගන්න නම් අපි අස්පර්ශිත උරුමයක් ආරක්ෂා කරගෙන පවත්වාගෙන යා යුතුයි කියන එක තමයි මගේ අදහස. මගේ සාකච්ඡාව මෙතනින් සමාප්ත කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ ගෞරවනීය කතිකාචාර්ය කැලේගම ජිනරතන පඬිත් හාමුදුරන් වහන්සේට බොහොම හරවත් හෝරාවකට මදක් වැඩි කාලයක් තුල හරවත් දේශනය පැවැත්වීම සම්බන්ධයෙන් දැන් මෙම දේශනයේට මාර්ගගත ක්‍රමය ඔස්සේ සංවර්ධනය වෙලා සම්බන්ධ වෙලා සිටින ඔබට අවස්ථාව තියෙනවා උන්වහන්සේ ඉදිරිපත් කරපු කරුණු සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් තියෙනම් විමර්ශනය කරන්න නැත්නම් ඉදිරිපත් කරලා ඒ සඳහා අවශ්‍ය පිළිතුරු ලබා ගන්න. ඒ සඳහා රේස් හෑන්ඩ් බටන් එක ඔබලා අදාළ ප්‍රශ්න ඉදිරිපත් කරන හැටියට මම හැම දිනකටම මතක් කරනවා. උඩ හම්දුරෝ මට අවස්ථාව දෙනවද? උඩවිල හම්දුරෝ මම දුමන්න අවස්ථාව ගන්න පුළුවන්ද? වටරක්ගොඩ
සුමන පණ්ඩිත හාමුදුරන් වහන්සේ මම හිතන්නේ සම්බන්ධ වෙලා සිටින්නේ උන්වහන්සේට ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න අපේ හාමුදුරනේ. ඇත්තම ගොඩාක් ස්පර්ශිත උරුමය පිළිබඳව ගොඩක් දේවල් ගත්තා. ඒ වගේම විෂයක් හැටියට විශ්වවිද්‍යාලය ඇතුලේ උගන්වන ওই විෂය පිළිබඳව ගොඩක් අදහස් හුමාරු වෙන වෙලාවක් මේක. මට තියෙන ප්‍රශ්නේ තමයි ඇත්තටම ජිනරත්න හාමුදුරුවන්ගේ ඇහෙනව නේද උපරත්න හාමුදුරුවෝ? ඔව් ඇහෙනවා. එතකොට මට දැනගන්න ඕන දැන් උන්වහන්සේ කිව්වේ අස්පර්ශිත උරුමය රැක ගැනීම සඳහා මැදිහත් වීම මදි කියලා. මට දැනගන්න ඕන මේ විෂය උගන්වන ආචාර්යවරයෙක් හැටියට සහ විශ්වවිද්‍යාලයක් හැටියට අස්පර්ශිත උරුමය රැක ගැනීම සඳහා මොනවා හරි ක්‍රියාමාර්ග අරගෙන තියෙනවද කියලා. දැනට ප්‍රමාණවත් මට්ටමේ ඇහෙනවා මදි අපිට නැවත පිළිතුරු ලබා දෙනවා නම් හොඳයි. ඇහෙනවද? දැන් හරි. දැන් හරි. හරි. අපේ මේ වටරක්ගොඩ සුමන පණ්ඩිත හාමුදුරුවෝ යොමු කරපු ප්‍රශ්නයට අදාළව පිළිතුරු තමයි. ඒ කියන්නේ වර්තමානයේ වෙද්දී අපි රජයක් විදිහට අපේ රටේ රජය තුලින් ඒ කියන්නේ ප්‍රමාණවත් ක්‍රියාමාර්ග අරගෙන නැහැ. කියන්නේ අපි විවිධ ආයතන ස්ථාපිත කරලා තියෙනවා. මේ පුරාද දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්ථා අරමුදල ඊට පස්සේ කෞතුකාගාර දෙපාර්තමේන්තුව ජාතික ලේඛන දෙපාර්තමේන්තුව ඒ වගේ ආයතන තියෙනවා සාංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තියෙනවා ඒ වගේ ආයතන තියෙනවා ඒ වගේ මේ අස්පර්ශිත උරුමය ආරක්ෂා කරගන්න පැහැදිලිවම ප්‍රමාණවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා මදි. කියන්නේ විශ්වවිද්‍යාල මට්ටමින් උනත් කියන්නේ පුරාවිද්‍යා අධ්‍යනාංශ වලින් මම දන්න විදිහට ඒ කියන්නේ උරුම කළමනාකරණයට අදාළව සාමාන්‍ය දුපාදියක් ලබා දෙන්නේ භික්ෂු විශ්වවිද්‍යාලය සහ රජරට විශ්වවිද්‍යාලයෙන් පමණයි. කියන්නේ විශ්වවිද්‍යාල මට්ටමේ කියන්නේ රජරට විශ්වවිද්‍යාලයේ ඒ අධ්‍යනාංශය නම් කරලම තියෙන්නේ පුරාවිද්‍යා සහ උරුම කළමනාකරණ අධ්‍යනාංශය කියලා. ඒතර වෙනත් විශ්වවිද්‍යාලවල කියන්නේ විෂය ඒකකයන් උගන්වනවා. හැබැයි ඒ එකක් දෙකක් විතරයි. කියන්නේ ඒ වගේම දිහත් වීම තමයි තියෙන්නේ. හැබැයි පහුගිය කාලේ මම දැක්කා අපේ පුරා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයෙන් කන්ද උඩරට ජාතික උරුමය ආරක්ෂා කිරීමට අදාළ අධිකාරියක් පිටවලා තියෙනවා. මේක තාම නිල මට්ටමින් ක්‍රියාත්මක නැහැ. ඒතර ඒකට අදාළ මේ ව්‍යවස්ථාවක් හරි පනතක් හරි තාම ඉදිරිපත් කරලා නැහැ. ඒකේ මූලික කෙටුම්පත් මම විමර්ශනය කළා අන්තර්ජාලය හරහා. ඒතර ඒ වගේ තියෙනවා කන්ද උඩරට ප්‍රදේශයට අදාළ අස්පර්ශිත උරුමය යම් ආකාරයකින් ආරක්ෂා කිරීමට අදාළ වැඩපිළිවෙලක් ඒකේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒතර ඒක ක්‍රියාත්මක වෙච්ච දවසක කන්ද උඩරට ප්‍රදේශයට අදාළ ඒ සීමා කරලා තියෙන ප්‍රදේශ මේ නුවරඑළිය මහනුවර මාතලේ වගේ ප්‍රදේශ වලට සීමා කරලා තියෙනවා. ඒ ප්‍රදේශ වලට අදාළ අස්පර්ශිත උරුමය යම් ප්‍රමාණයකට ආරක්ෂා වෙයි. ඒ ආයතනය නිල මට්ටමින් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තට පස්සේ ඉතින් රටේ අනෙක් ප්‍රදේශවල අස්පර්ශිත උරුමය ආරක්ෂා කරගන්න දැන් තියෙන මෙදිහත් වීම මදි. තව අවස්ථාවක් තියෙනවා කීප දෙනෙකුට ප්‍රශ්න ඉදිරිපත් කරන්න කරුණා කරලා මේ රේස් හෑන්ඩ් බටන් එක ඔබලා ප්‍රශ්න ඉදිරිපත් කරනවා නම් අපිට පහසුයි. මොකද මැසේජ් හරහා ප්‍රශ්න ඉදිරිපත් කරාට ප්‍රමාණයක් අයගේ නම් විස්තර මුකුත් සඳහන් වෙන්නේ නැති නිසා. එහෙනම් ඒක කරුණාවෙන් මතක් කරන ඒ කටයුත්ත. මම හිතන්නේ මම කුටි පැහැදිලි කිරීමක් කරන්න කැලණිය විශ්වවිද්‍යාලයේ මේ තියෙනවා පුරාවිද්‍යා විශේෂවේදී උපාධියකුත් උරුම කළමනාකරණ යටතේ. ඒ අය භාෂාවත් විවිධ භාෂා අවබෝධයකුත් ලබා දෙමින් ඒ උපාධිය ටිකක් දියුණු මට්ටමකට පත් කරලා තියෙනවා. මම හිතන්නේ ඒ කාරණු ටිකක් ඇතුළත් වෙන්න ඕන නිසායි කිව්වේ. හාමුදුරුවනේ අවසරයි මම බෞද්ධ පාරිශ විද්‍යාලයේ යමුනා කතා කරන්නේ.
හාමුදුරනේ මාව ඇහෙනවද? ඇහෙනවා මැඩම්. මැඩම් ඇහෙනවා. හොඳයි. අවසරයි. මම මේ පොඩි අදහසක් දක්වන්න ඉදිරිපත් උනේ. එකක් තමයි හාමුදුරුවෝ ඊටාම සාරගර්භ දේශනයක් ඇත්තරම ඉදිරිපත් කළා. ඒක හරි අනර්ගයි. ඒ හේතුව තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට අදාළ ඒ විස්තර ඊටාමත්ම නිසි පරිදි පෙළගස්සලා උන්වහන්සේ පුළුල් පරාසයකට අපි ශ්‍රී ලංකාවේ අස්පර්ශීය උරුමය පිළිබඳ වර්ගීකරණ යන ආදී දේවල් මේ දේශනයේ ආශ්‍රයෙන් ඉදිරිපත් කරලා යෝජනාවලියකුත් යම් ආකාරයකට ඉදිරිපත් කළා. එක කාරණයක් තමයි අපේ ඇත්තරම මේ අස්පර්ශීය උරුමය පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යයනාංශ වලින් පමණක් නොවේ. එහෙම නැත්නම් පුරාවිද්‍යාවට සම්බන්ධ ක්ෂේත්‍රවල අය විතරක් නෙමෙයි විවිධ අංශවල අය මේ විෂය පිළිබඳව හදාරීම, ඒ වගේම යම් යම් පරිශ්‍රණ සිදු කිරීම, පොත් ප්‍රකාශයට පත් කිරීම යනාදී දේවල් සිදු කරලා තියෙනවා. ඔබ වහන්සේලා මාත් එක්ක ඒ අදහසට එකඟ ඇති. හැබැයි අපිට බැරි වෙලා තියෙනවා මෙන්න මේ විවිධ දේවල් ටික ඒකරාශී කිරීමක් සිදු කරලා මේ පිළිබඳව යම් ආකාරයක ක්‍රමානුකූල මේ කතිකාවතකට එන්න තාම බැරි වෙලා තියෙනවා. පහුගිය දවසකදී ඇත්තටම අස්පර්ශීය දේවල් වගේක් ඔය උරුම අපේ මේ අමාත්‍යාංශය හරහා ඉලදෙක්වීමේ වැඩසටහනකුත් අමාත්‍යාංශය තුලද සිද්ධ කළා. මම දැක්ක මං හිතන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා හැමත් සම්බන්ධ වෙලා හිටියයි වැඩසටහන. ඉතින් මේක මේ කතා නොකර හෝ මේ පිළිබඳව අවධානය යොමු නොකර නැහැ. විවිධ ක්ෂේත්‍රවලයි මේ පිළිබඳව කරලා තියෙනවා. මේ ඒකරාශී කරලා පිළගස්සලා මේ අදහස අපි ඇත්තටම ඊළඟ කාරණේ තමයි මම හිතන්නේ ස්වාමීන් වහන්සේ නමක් පොඩි අදහසක් දැක්වුවා. මේ අපි මේ පිළිබඳව අරන් තියෙන මේ ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක. අපි සියලුම දෙනා විශ්වවිද්‍යාල ප්‍රජාව වහන්සේලා සහ මමත් විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල සමාජිකාව. එතකොට අපි යන්නේ එවැනි ප්‍රවණතාවයක්. එහෙම නැත්නම් මෙවැනි දෙයක් අපිට ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් තියෙනවා. ඒකත් තමයි පුරාවිද්‍යාඥයන්ගේ සභාව හරහා වුණත් අපිට පුළුවන් ඔය ආයතන ටික වහන්සේ ඉදිරිපත් කර ආයතන කීපයක් අපේ සහෝදර ආයතන ඒ ආයතන ප්‍රධානීන්ව දැනුවත් කරලා මේ පිළිබඳව අපිට යම්කිසි ආකාරයක අවධිකමක් ඇති කිරීමේ හැකියාවක් තිබෙනවා. අපි කවුරුත් දන්නවා දුම්බර පැදුරුත් ওই විදිහට මේ ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා නන්දදේව සර්ලා, ගාමිණී විජේසූරිය සර්ලා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව කටයුතු කරලා තියෙනවා. නමුත් ඒක තාම අපිට කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මම මේක මේ අදහස් දැක්වීමක් කරේ අපේ හඳුරුවනේ මේ බොහොම සන්තෝසයි. ඒ වගේම ගොඩාක් පිං ඔබ වහන්සේලා මෙවැනි කටයුතු කාරණා කරගෙන යෑම පිළිබඳව අපි ගොඩක් සතුටු වෙනවා. බොහොම ස්තුතියි අපේ හඳුරුවනේ මට අවස්ථාව දීම. බොහොමත්ම ස්තුතියි අපේ මහාචාර්ය යමුනා හේරත් අපේ ගුරුතුමියට. මං පෞද්ගලිකව දන්නවා ඔබතුමිය මේ අස්පර්ශ උරුමය ආරක්ෂා කරගන්න පෞද්ගලිකව මැදිහත් වීම කරනවා සහ යෝජනා කරනවා කියලා. මට ශ්‍රවණය කරන්න ලැබුණා පෞද්ගලික අවස්ථාවක තිබෙන පුරාවිද්‍යා දෙසතිය අවස්ථාවේදී ඇතුළත සාකච්ඡාවකදී ඔබතුමිය යෝජනා කළා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා අනු කමිටුවක් හරි වෙනම ඒකකයක් හරි ස්ථාපිත කරමු අස්පර්ශ උරුමය ආරක්ෂා කරගන්න කියලා. එතෙන්දී ලැබිච්ච පිළිතුර ගැන නම් මට සතුටු වෙන්න බෑ. ඒක ගැන ඔබතුමියත් පෞද්ගලිකව සතුටු වෙන්න නැතිව ඇති. කියන්නේ ඒක මතකයි අපේ හඳුරුවනේ කෙනෙක්. ඔව් ඒකට අවස්ථාවක් නැහැ කියන උත්තරෙන් ඉතින් ලැබුණේ නේද අපේ නඩන? එහෙමයි අපේ හඳුරුවනේ කිව්වේ එතෙන්දී ඇත්තටම අධ්‍යක්ෂ ජනරාල්තුමා සඳහනක් කළා මේ අපිට ඇත්තටම මේ තියෙන ස්පර්ශීය උරුම එහෙම නැත්නම් භෞතික උරුමයවත් මේ හරියට තාම මේ ආරක්ෂා කිරීම මේ පිළිබඳව ඇත්තටම අපිට ඇත්තටම කිව්වොත් එහෙම තාම අපේ හඳුරුවනේ කොච්චර සංඛ්‍යාවක් තියෙනවද කියලා නිශ්චිත වශයෙන් හඳුනා ගැනීමක්වත් කරලා නැහැනේ. තාම අනුමාන හඳුනා ගැනීම වලනේ අපි ඉන්නේ. ඒ නිසා එතුමා ප්‍රකාශ කරා ඒකත් බැරි එකේ මේ ස්පර්ශී එකක් ගැන කොහොමද අපි අවධානය යොමු කරන්න කියන එක කිව්වා අපේ හාමුදුරනේ. එහෙමයි. ඔබ වහන්සේ නිවැරදි. ඔව්. ඇත්තටම අපිට පුළුවන් වෙන්න ඕන මේ කියන්නේ ඒ ආයතනයේ හරහා හරි ඒ වගේ කරා වෙනම ආයතනයක් හදලා හරි මේ උරුමය ඇත්තටම ආරක්ෂා කරගත යුතුයි. ඒ වෙනම අලුතින් ආයතනයක් හදලා හරි ඒ වගේ අදහස තමයි මම ඉන්නේ. මේ අදහස් අපේ හාමුදුරුවනේ ඉතින් මේ අදාළ තැන්වලට මේ යොමු කිරීම කළ යුතුයි. මම දකිනවා මම විශ්වවිද්‍යාල ගොඩක මේ යන මාර්ගගත දේවල් වලට සම්බන්ධ වෙන කෙනෙක්. මම මේ හැම ආයතනයකටම මේ යෝජනා කරනවා. මේ වගේ අපි සාකච්ඡා පවත්වනවා. සාකච්ඡාව අපේ හාමුදුරුවනේ සාකච්ඡා කරලා ඒක එතනින් නිමාවටපත් වෙනවා.
ඊට පස්සේ ඒවා යටපත් වෙලා යනවා කාලයත් එක්ක. ඒ නිසා මේකට මොකක් හරි යාන්ත්‍රණයක් සකස් කරන්න ඕනේ. මේ විවිධ තැන්වල මේ සාකච්ඡා කරන දැනුම අදාළ තැන්වලට නියම විදිහට යොමු වීමක් සිදු වෙන්නේ නැහැ අපේ හාමුදුරුවෝ. අන්න ඒකට අපි මොකක් හරි යාන්ත්‍රණයක් හදාගන්නත් අවශ්‍යයි කියන එකයි මගේ හැඟීම. අන්සාධිපති හාමුදුරන් වහන්සේත් මගෙත් එක්ක එකඟ වෙයි. මේ අපේ හාමුදුරනේ අපි ඒක ගැන ටිකක් කල්පනා කරන්න ඕන. ඔව් පින් අපේ හාමුදුරනේ. බොහොමත්ම ස්තුතියි ඔබ දෙමගේ අදහස් කළට. හොඳයි ඊළඟට තව ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු ඉන්නවා සූම් යූසර් කියලා නම තියෙන්නේ. හැබැයි කවුද කියලා පැහැදිලි නෑ. නම කියලා මේ ප්‍රශ්න ඉදිරිපත් කරන හැටියට කාරණේක මතක් කරනවා. ඊළඟට අපි අවස්ථාව ලබා දෙනවා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පිළිබඳ පුරාවිද්‍යා අධ්‍යනාංශ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය බරගම සද්ධානන්ද පණිත හඳුරන වහන්සේට උන්වහන්සේට පුළුවන් දැන් අදාළ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හැමදෙනාගේම අවසරයි. ඇත්තටම මේ මම මුලින්ම කැමති අපේ ජනරතන හඳුරෝ ඉතාමත්ම මේ වැදගත් කාලෝචිත මාතෘකාවක් සම්බන්ධව ඉතා සාරවත් දේශනයක් පැවැත්වුවා. ඇත්තට මේ සම්බන්ධව මම මුලින්ම සුබපතන්න කැමතියි. මොකද හේතුව ඇත්තටම අපි දැන් දන්නවා කාලයක් තිස්සේ මේ උරුම කළමනාකරණය සම්බන්ධ විෂය ශාස්ත්‍රය සම්බන්ධව අපේ සමාජයේ කතිකාවක් තියෙනවා, සාකච්ඡාවක් තියෙනවා. ඒ වගේම තමයි ප්‍රායෝගිකව එහි භාවිතාවකුත් තියෙනවා. හැබැයි ඒ ක්‍රියාවලිය ගත්තට පස්සේ අපි දකින්න දේ තමයි මේ ස්පර්ශීය උරුමය පදනම් කරගෙන තමයි ඇත්තටම අපේ ගොඩක් දුරට අවධානය යොමු වෙන්නේ. එතකොට ඒ තුලදී අස්පර්ශීය උරුමය සම්බන්ධව අවධානය යොමු කරන සීමාව මං හිතන්නේ අපේ ජනරතන හඳුරෝ පැහැදිලි කරපු මේ පැහැදිලි කරා. ඇත්තටම යම් මට්ටමකට මේ ගැටලු සහගතයි. ඒක නිසා මම හිතනවා මේ ප්‍රවේශය එක පැත්තකින් ඒ පිළිබඳව නව සමාජ කතිකාවක් ආරම්භ කිරීම සඳහා ඔබ වහන්සේ විසින් මුලපිරීමක් ආරම්භ කිරීමක් හැටියට මම මේක සලකනවා. ඒක නිසා මම ඉතාමත්ම සුබපතනවා ඔබ වහන්සේගේ දේශනය සම්බන්ධව. ඇත්තට මට දැනගන්න තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි දන්නවා භික්ෂු විශ්වවිද්‍යාලය කියලා කියන්නේ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය අපි දන්නවා පූජා භූමියේ සීමාවේ තමයි ස්ථාපනය කරලා තියෙන්නේ. එතකොට මට දැනගන්න තියෙන ප්‍රශ්නේ තමයි අනුරාධපුර පූජා භූමිය සීමාවේ ස්ථාපනය කරලා තියෙන භික්ෂු විශ්වවිද්‍යාලයේ හැටියට ඒ ස්ථාපනය කරලා තියෙන පුරාවිද්‍යා අධ්‍යනාංශය හැටියට අනුරාධපුර පූජා භූමිය ආශ්‍රිත ගොඩනැගිලා තියෙන ඒ කියන්නේ ස්පර්ශ උරුමයත් එක්ක තමයි ඇත්තරම මේ අස්පර්ශී උරුමය මේ බද්ධ වෙන්නේ. එතකොට මට දැනගන්න තියෙන්නේ විශ්වවිද්‍යාලයක් හැටියට සහ අධ්‍යනාංශයක් හැටියට අනුරාධපුර පූජා භූමිය ආශ්‍රිතව ගොඩනැගිලා තියෙන අස්පර්ශීය උරුමය ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ වහන්සේලාගේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවාද කියන කාරණාව. බොහොමත්ම ස්තුතියි ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශය අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අපේ සහෝදර බැරගම සද්ධානන්ද හඳුරන්ට ඒ අදහස් දැක්වීම සහ ප්‍රශ්න යොමු කිරීම සම්බන්ධව අපි කියන විශ්වවිද්‍යාලයක් විදිහට කියන අපිට කියන පූජා නගරයේ අස්පර්ශිත උරුමය සහ ස්පර්ශිත උරුමය ආරක්ෂා කර ගැනීමට අදාළව ක්‍රියාකාරී වැඩපිළිවෙලකට අපව මැදිහත් වීමක් මෙතෙක් කරගෙන නැහැ කියන වගකීතු ආයතන වලින්. ඒක පළවෙනි කාරණා. ඊට අපි විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ විදිහට අපි තනි තනිව යම් යම් පරීක්ෂණ කරනවා. ඔයට අදාළව සහ අපි ඉදිරිපත් කිරීම කරලා තියෙනවා. ඒත් අපි වර්තමානයේ වෙද්දී අපේ පරීක්ෂණ ව්‍යාපෘති අපි දියත් කරලා තියෙන්නේ අනුරාධපුර නගරයේ බටහිර පැත්තට. කියන මාතෘ වරාය දක්වා ජනාවාස වීමට අදාළව ඉතිහාසය ගවේෂණය කිරීමට අදාළව තමයි අපේ පරීක්ෂණ මේ විදිහට යොමු කරලා තියෙන්නේ. ඒතර අපි එතන පූජා නගරය කියන එකට අදාළව අපි වැඩි අවධානයක් යොමු කරලා නැහැ. ඊට අදාළව මධ්‍යම ශාස්ත්‍ර ආරම්භල සහ පුරාද දෙපාර්තමේන්තුව විසින් යම් යම් කටයුතු සිදු කරනවා. විශේෂයෙන් මධ්‍යම ශාස්ත්‍ර ආරම්භලේ ව්‍යාපෘති
තුනක්ම ක්‍රියාත්මකයි. අභිග්‍ර ව්‍යාපෘතිය, ජේතවන ව්‍යාපෘතිය සහ මහා විහාර ව්‍යාපෘතිය. ඒතර ඒ ආශ්‍රයෙන් නිලධාරීන් යම් යම් කටයුතු කරන නිසා අපි අපේ අවධානය යොමු කරලා තියෙන්නේ අනුරාධපුර නගරයේ ඉඳලා මාතොට වරාය දක්වා වූ ප්‍රදේශයේ ජනාවාස සිද්ධ වීමේ ඉතිහාසයට අදාළව යම් යම් අපි අතීත කාරණා හොයාගෙන බදාළ ව්‍යාපෘති කරන අපි මෙතෙක් ක්‍රියාත්මක කරමින් යන්නේ. සහ අනාගතයේදී අපි මේ ව්‍යාපෘති ඉවරුණාට පස්සේ අපිව සම්බන්ධ කරගත්තොත් එහෙම අපිට මේ පූජා නගරය ඇතුලේ ඒ දේවල් කරගන්න පුළුවන්. හැබැයි පෞද්ගලිකව ආචාර්ය විදියට යම් යම් අධ්‍යයන කරනවා. මට චූටි පැහැදිලි කිරීමක් කරන්නම් ඒකටම අපි කලක සිට භික්ෂු විශ්වවිද්‍යාලය අපේක්ෂා කරගෙන ඉන්නවා මේ අපිට මහා විහාර ව්‍යාපෘතිය අපිට බාර දෙයි කියලා. ඉතින් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ ඇත්තම කතාව කියනවා නම් කාට හරි රිදුනොත් කරන්න දෙයක් නැහැ. හුඟක් වෙලාවට පත් වෙන අධ්‍යක්ෂ ජෙනරාල්ලා හුඟක් වෙලාවට වෙනත් විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු තමයි පත් වෙන්නේ. දැන් ඉන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගාමිණී මහත්මයා. ඉතින් ඒ අය තම තමන්ගේ විශ්වවිද්‍යාලවල ඉන්න අය පුළුවන් තරම් ඒ ආයතන වලට යොමු කරන එක තමයි කරන්නේ. ඉතින් අපිට මම කලකින් ඉඳන් කියනවා අපිට මේ මහා විහාර ව්‍යාපෘතිය ඇතුලේ අපි ඉන්නේ සද්ධානන්ද පණ්ඩිත හඳුරෝ ඉදිරිපත් කරපු මතයට මම 100% එකඟයි. අපිට වගකීමක් තියෙනවා තමයි. නමුත් ඒ වගකීම කරන්න අපිට ඒ ව්‍යාපෘතිය දෙනවා නම් අපි කරනවා කියලා. දැන් මේ උරුම කළමනාකරණ විෂය නිර්දේශය නිර්මාණය කළේ මුලින්ම මම. ඉතින් ඒකේ අපි එක විෂය පත්‍රයකුත් දාලා තියෙනවා අස්පර්ශිත උරුම කළමනාකරණය කියලා. ඒ ගැන විතරමයි මේ විෂය පත්‍රය සාකච්ඡා කරන්නේ. පන්සල් වල භික්ෂුන් වහන්සේලාට කොහොමද වැඩි වශයෙන් අවධානය යොමු කරනවා තමන් ඉන්න තැන තියෙන වටිනාකම් කොහොමද ආරක්ෂා කරගෙන ඒවා සමාජයට දෙන්නේ. ඒ වගේම ඒවා යම් කිසි මේ වැදගත් දෙයක උසවා තබන්නේ කොහොමද කියලා. ඉතින් ඒක ඒ වගේ දේවල් අපි දිගට කරගෙන යනවා. නමුත් අපිට අපි ගැන බලන කෝණය හා අපි ගැන තියෙන අභිප්‍රායන් සහ එයාගේ සිත් තුළ තියෙන විශේෂයෙන් අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්ගේ තියෙන මේ අදහස් මොනවද කියලා මට පැහැදිලි නෑ. එහෙම නැත්නම් ඒ අයට පැහැදිලි වෙන්න ඕන මේ විශ්වවිද්‍යාලය ඇතුලේ අපි විශේෂවේදී විෂයක් හැටියට පුරාවිද්‍යාවත් උරුම කළමනාකරණ විෂයත් දෙකම පවත්වාගෙන යන උරුම කළමනාකරණය සාමාන්‍ය වේදී ජෙනරල් එකක් හැටියටත් විශේෂවේදී තියෙන පුරාවිද්‍යාව ජෙනරල් විශේෂ ස්පෙෂල් දෙකමත් තියාගෙන අපිට එළියට යොමු කරන අපේ විද්‍යාර්ථීන්ටත් අපේ ආචාර්ය මණ්ඩලයටත් ඕනෑමටත් වඩා සුදුසුකම් සහ පරිපූර්ණ කුසලතාවයක් ප්‍රායෝගික අවබෝධයක් සියල්ලම තියෙනවා. ඒ බව අපි ඔප්පු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මහා විහාර ව්‍යාපෘතිය වගේ එකක් ඇතුලේ ඉන්නේ මේක හොඳට කල්පනාකරණය කරගෙන මේකට යෝජනා සහ කල්පනාකරණ සිද්ධාන්තත් එක්ක මේක කොහොමද ගෙනියන්න ඕනේ කියලා අස්පර්ශිත උරුමයත් කොහොමද කල්පනාකරණය කරන්න කියලා අපි දීර්ඝ කාලයක තිස්සේ සාකච්ඡා කරනවා. නමුත් ඒ සම්බන්ධ අර පණ්ඩිතාඳුරෝ කිව්වා වගේ බලාත්මක අවකාශයක් අපිට දෙන්නේ නැහැ. මොන කාරණේ නිසාද කියලා මට පැහැදිලි නෑ. ඒ නිසා තමයි අපිට ඍජු සම්බන්ධ වීමක් මේකට කරන්න අපහසු වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් මම පුජ්‍යලිකව හඳුනගෙන තියෙනවා මේ විදේශීය සංචාරකයෝ සහ දේශීය සංචාරකයෝ අති විශාල ප්‍රමාණයකින් අනුරාධපුර මේ අටම ස්ථානයේ ආශ්‍රිතව විශේෂයෙන් මහමෙවුනාවට එනකොට ඒ අයව කළමනාකරණය කරගෙන ලංකාවට ලැජ්ජාවක් නැතුව කළමනාකරණය කරගෙන ඒගොල්ලන්ගේ අභිප්‍රායන් ඒ කියන්නේ වන්දනා අදහසකින් එන්න පුළුවන්. සමහර විට බලන්න විතරක් එන්න පුළුවන්. වෙනතයි විශේෂිත දේවල් දැකලා යන්න ආසාවක් ඇතුව එන්න පුළුවන් වෙනත් රටවල. ඉතින් ඒවා හරියට හඳුනගෙන ඒගොල්ලන්ට ඒක ප්‍රදානය කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරමින් යනවා, සම්මන්ත්‍රණ පවත්වනවා. නමුත් පැහැදිලිව කියන්න තියෙන්නේ මේ ඒවා කරන්න පුළුවන්කම තිබ්බත් අදහසක් තිබ්බත් යෝජනාවක් තිබ්බත් ඒ කරන්න පුළුවන් අවකාශය සහ නීති රාමුව ඇතුලේ බලාත්මක දෙයක් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි අපිට වෙලා තියෙන්නේ. ඒකයි අපි මේ මල්ලතුවේ දකුණු නිම්නයත් උතුරු නිම්නයත් විශේෂයෙන් පාදක කරගෙන මේ ඓතිහාසික සහ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවත් සෙටල්මන්ට් ආර්කියොලොජි වලටත් යන්න අපි කල්පනා කරගෙන දැන් පර්යේෂණ දියත් කරගෙන යන්නේ. අපි දැන් අවුරුදු 5ක් විතර ඉඳන් මේ පර්යේෂණ
කඩින් කඩ එකෙන් එක ඉදිරියට යනවා මාතොට වරාය දක්වා. ඉතින් මං කැමති මේ විදිහ අවස්ථාවක් වුණත් මේ කරුණු කියන එකේ වරදක් මට පේන්නේ නැහැ. මොකද අපි බලාපොරොත්තු වෙනවා අපිට කරන්න අදහසක් තියෙනවා, උවමනාවක් තියෙනවා, හැකියාවක් සහ ක්‍රමවේදයක් තියෙනවා. නමුත් මහමෙවුනාව ආශ්‍රිතව විශ්වවිද්‍යාලය පිහිටවලා තියෙනවා. ඒ නිසා මේක නිතරම හොයලා බලන්න තියෙන අවකාශ අපිට හොඳටම වැඩි. අපි දිග්ගටම මෙහි ඉන්නේ. නමුත් නීත්‍යානුකූලව බලාත්මක රාමුවකින් ඒ පිළිබඳ වගකීමක් අප වෙත පැවරෙන්නේ නැහැ. ඒ නිසා තමයි සද්ධානන්ද පඬිත් හඳුරෝ යෝජනා කරා වගේ අපි ටිකක් එතනින් එහාට අපි නිස්සබ්ද වෙන්නේ නැතුව ඒ සීමාවෙන් ඉදිරියට අපි ගිහින් තියෙන්නේ. ඒකයි ඒක නොලැබෙන නිසායි. ඒක මම පැහැදිලි කිරීමක් හැටියට කිව්වේ විශ්වවිද්‍යාලය වෙනුවෙනුත් ඒ පැහැදිලි කිරීම සාධාරණයි කියලා මම විශ්වාස එහෙමයි පණ්ඩිතාන්තර අවසරයි. ඇත්තටම මේ මම එතනින් ඇත්තටම අවධානය කරේ දේ තමයි පණ්ඩිතාන්තර කිව්ව දේ හරියි. මොකද හේතුව දැන් අපි දන්නවා භික්ෂු විශ්වවිද්‍යාලය පිහිටලා තියෙන්නේ පූජා භූමිය ආශ්‍රිතව. ඒකෝ දැන් අපේ ජිනරතන හාමුදුරුවෝගේ මාතෘකාව තමයි එකක් අස්පර්ශීය උරුමය, අනිත් කාරණා තමයි තිරසාර සංවර්ධනය කියන එක. මම හිතනවා දෙකටම සම්බන්ධයි. මොකද හේතුව දැන් පූජා භූමියක ස්ථාපනය කළ තියෙන විශ්වවිද්‍යාලයක් අයින් කරන එක නෙමෙයි මම හිතන්නේ. මම මේ අදහස් කරන්නේ පෞද්ගලික අදහස, විශ්වවිද්‍යාල අදහස නෙමෙයි. එතකොට දැන් මම හිතන හැටියට ඕකේ උපරිම ප්‍රයෝජනය ගන්න නම් මම කතා කරන්නේ පුරාවිද්‍යාව පැත්තෙන්. එතකොට පූජා භූමිය සීමාවේ ස්ථාපනය කළ තියෙන විශ්වවිද්‍යාලයකින් ඇත්තටම මම හිතන්නේ ඒ විශ්වවිද්‍යාලය සම්බන්ධ කරගෙන අපිට පුළුවන් ඇත්තටම මේ අපේ අස්පර්ශීය සහ ස්පර්ශීය උරුමය ආරක්ෂා කිරීම සඳහා යම්කිසි වැඩසටහනක් ක්‍රියාත්මක කරා නම් මම හිතනවා ඒක ඉතාමත්ම කාලෝචිතයි කියලා. මොකද හේතුව අපි දැන් අපේ පඬිත හඳුරු කිව්වා වගේ ප්‍රාග් ඓතිහාසික සහ එහෙම නැත්නම් වෙනත් විෂය සම්බන්ධව අපිට අදාළ නැහැ කියන එක නෙමෙයි. ඇත්තටම මේ වෙනුවෙන් ඇත්තටම විශ්වවිද්‍යාල අධ්‍යයනාංශ, පුරාවිද්‍යා අධ්‍යයනාංශ ඕනෑ තරම් ලංකාවේ තියෙනවා. එතකොට දැන් බෞද්ධපාල විශ්වවිද්‍යාලය සහ භික්ෂු විශ්වවිද්‍යාලය මම කියන්නේ අනිත් විශ්වවිද්‍යාලය එතන නැහැ කියන එක නෙමෙයි. එතකොට අපිට පූර්ණ වගකීමක් තියෙනවා, වගවීමක් තියෙනවා. විශේෂයෙන්ම මේ ඒ හා සම්බන්ධව පෙනී සිටින්න. ඉතින් මම හිතනවා භික්ෂු විශ්වවිද්‍යාලය අවස්ථාව දිය යුතුයි. විශේෂයෙන්ම පූජා භූමිය ආශ්‍රිතව අස්පර්ශීය ස්පර්ශීය උරුමය ආරක්ෂා කිරීම සඳහා යම් කිසි කළමනාකරන සැලැස්මක් ආදේශ කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා මේ අවස්ථාව ලබා දීමයි කියන එකයි මගේ යෝජනාව. තෙරුවන් සරණයි. හොඳයි, මේලකට අපිට බටරක්ගොඩ අපේ සුමන පණ්ඩිත හාමුදුරන් වහන්සේ ඉතිහාසය පිළිබඳ කතිකාචාර්ය අපේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි අපේ ස්වාමීන් වහන්සේට අපි අවස්ථාව ලබා දෙනවා අදාළ ප්‍රශ්නය යොමු කරන හැටියට. බොහොම ස්තුතියි උඩුවිල හාමුදුරුවෝ. එතකොට මේ මම යොමු කළා පළවෙනියම ප්‍රශ්න යොමු කළෙත් මම තමයි ඒ විශ්වවිද්‍යාලයක් හැටියට සහ උරුම කළමනාකරණය උගන්වන කතිකාචාර්යවරයෙක් හැටියට ජිනරතන හාමුදුරුවෝ මුළු දේශනයේම මතු කළේ අපේ රටේම වැඩපිළිවෙලක් නැහැ, අපේ වැඩපිළිවෙලක් නැහැ, ඒක නිසා මේ විනාශ වෙනවා වගේ අදහස් තමයි ඒකේ මතු කළේ. මම ඇහුව ප්‍රශ්නේ තමයි ඒව රැකගන්න මොනවද විශ්වවිද්‍යාලයක් හැටියට හරි අධ්‍යයනාංශයක් හැටියට හරි අරගෙන තියෙන ක්‍රියාමාර්ග කියලා. නමුත් ඒකට පැහැදිලි උත්තරයක් හම්බුනේ නැහැ කියන එක. අපේ වටරගොඩ හඳුරට ඇහෙනවද? ඇහෙනවා ජිනරතන. මම මුලින් වහන්සේගේ ප්‍රශ්න තේරුම් ගත්තේ කියන්නේ අපේ රජය ඇතුළුව අපේ තියෙන ආයතන වලින් ඒ සඳහා කරලා තියෙන මැදිහත් වීම මොකක්ද වගේ අදහසක් තමයි මම මුලින් ගත්තේ වහන්සේගේ ප්‍රශ්නේ. ඒතර දැන් වහන්සේ දැන් ඊට අදාළ විමසන්නේ විශ්වවිද්‍යාලයෙන් සහ අපේ අධ්‍යයනාංශයෙන් අරන් තියෙන ක්‍රියාමාර්ග ගැන. කියන්නේ අපිට විශ්වවිද්‍යාලයෙන් සහ කියන්නේ අධ්‍යයනාංශයෙන් වෙනම ක්‍රියාමාර්ග ඇත්තටම ඊට අදාළව ගන්න පුළුවන් කමක් නැහැ. අපිට තියෙන්නේ විෂය ගැන උගන්වන්න පමණයි. ඒතර අපිව සම්බන්ධ කරගන්න නම් මේ වගේ ආයතනවලට අපිට පුළුවන් ඊට අදාළව යම් සාධන මැදිහත් වීම කරන්න. සහ අපි දැන් පෞද්ගලිකව ශිෂ්‍යයෝ යොමු කරනවා මේ වගේ අධ්‍යයනවලට.
සහ විමර්ශනවලට. විශේෂයෙන් අපි උපාධි නිබන්ධන කරද්දී බොහෝ වෙලාවට ඔය වගේ පැතිකඩක් ආවරණය වෙන තමයි අපි ශිෂ්‍ය යොමු කරන්නේ. සහ අපි අධ්‍යයනවලට ශිෂ්‍ය යොමු කරනවා ඒ වගේ වැඩවලට වෙනම. අපිට කියන්නේ විශ්වවිද්‍යාලයක් විදිහට අධ්‍යනාංශයක් විදිහට අපිට ඒ වගේ වැඩවලට විතරයි දැනට යන්න පුළුවන් සහ අපි ඒ දේ කරමින් ඉන්නවා. හොඳයි බොහොම ස්තුතියි ජනතාව. chat box එක හරහා ප්‍රශ්න කීපයක් යොමු වෙලා තියෙනවා. ඒකේ සඳහන් කරලා තියෙනවා උරුම කළමනාකරණයට අදාළව කැලණි විශ්වවිද්‍යාල විශේෂීය උපාධියක් දෙනවයි කියලා මම ගැන දැනුවත් වෙලා හිටියේ නෑ. ඊට අදාළව මගේ කනගාටුව සහ සතුටුයි මට අපේ උරුම කළමනාකරණයට අදාළව විශේෂීය උපාධියක් දෙනවා කියන කාරණා. ඒතර පළවෙනි වතාවට කැලණි විශ්වවිද්‍යාලයෙන් ඊ යුතු එහෙම උපාධියක් ලබා දෙන්නේ. ඒ කියන්නේ අපේ විශ්වවිද්‍යාලයට ප්‍රණාමය සහ ගෞරවය. අපේ විමලකන්ති පඬිතුක ආන්දර ප්‍රශ්නයක් යොමු කළා තියෙනවා chat box එක හරහා සාම්ප්‍රදායික කර්මාන්ත ගැන තව පැහැදිලි කිරීමක් කරන්න කියලා. ඒ සාම්ප්‍රදායික කර්මාන්ත කියලා අපි අදහස් කරන්නේ අපිට කර්මාන්ත පද්ධතියක් තිබ්බා අතීතයේ අපේ සමාජය ඉදිරියට ගියපු. ඒකේ අර තිබ්බා කෘෂි කර්මාන්තය. ඊට පස්සේ මැටි කර්මාන්තය. ඊට පස්සේ තව තිබ්බා ඇද්දල කර්මාන්තය. තව තිබ්බා ආභරණ කර්මාන්තය. ඊට පස්සේ රෙදිපිලි කර්මාන්තය. ඒ වගේම හස්ත කර්මාන්ත, දීවර කර්මාන්තය, වාරි කර්මාන්තය. මේ වගේ කර්මාන්ත පද්ධතියක් අපිට තිබුණා. ඒකට ඒ කර්මාන්ත පද්ධතිය ඇතුලේ ඒ කර්මාන්ත වලට අනන්‍ය වෙච්ච වෙනම අස්පර්ශිත ක්‍රමයක් උරුමය ටිකක් තිබ්බා. ඒතර දැන් අපේ ඒ අස්පර්ශිත උරුමය තමයි මේ කර්මාන්ත පද්ධතිය අහිමි වීම මත අපිට නැති වෙලා යන්නේ. ඒතර මේ වගේ කර්මාන්ත පද්ධතිය පවත්වාගෙන යන්න වෙනම පරම්පරා හිටියා. පරම්පරාවෙන් පරම්පරාවට තමයි පවත්වාගෙන ආවේ. යකඩ කර්මාන්ත කියන්නේ අපේ තිබ්බ සාම්ප්‍රදායික කර්මාන්තය. ඒ යකඩ කර්මාන්තයේ විවිධ කොටස් තිබ්බා. ඉතින් අපි පොදුවේ කියන ලෝහ කර්මාන්තය කියලා. ඒ ලෝහ කර්මාන්තයට දාලා වෙනම සාම්ප්‍රදායික ජන කණ්ඩායම් හිටියා. ඒගොල්ලෝ එක පවත්වාගෙන ආවා. ඊට පස්සේ අපිට වෙනම කෘෂි කර්මාන්තය දෙන්නේ වෙනම ජන කණ්ඩායම් හිටියා. ඒගොල්ලෝ එක පවත්වාගෙන ආවා. පරම්පරාවෙන් පරම්පරාවට. ඊට පස්සේ අපිට තිබ්බ දීවර කර්මාන්තය. දීවර කර්මාන්තයට දාලව ඒ කටයුතු වෙන පිරිසක් කරගෙන ආවා. ඊට පස්සේ අපිට තිබ්බ ආභරණ කර්මාන්තය. ඒකේ ඇද්දල වගේ නිර්මාණ අපි පිටරට වලට යවලා තියෙනවා. ඊට පස්සේ මැණික් වලින් කරපු නිර්මාණ අපි වෙනම පිටරට වලට යවලා තියෙනවා. ඒතර අපේ රෙදිපිලි කර්මාන්තයක් තිබ්බා. ඊට පස්සේ අපිටම අදාළ වෙච්ච පොල් වගේ නිෂ්පාදනය කරපු කර්මාන්ත තිබ්බා. සහ අතීතර කියන්නේ මෙහයි අපි මේ කතා කරන වර්තමානයේ යම් ප්‍රමාණයක් එහා පැත්තෙන් අපිට තිබ්බ තව සාම්ප්‍රදායික කර්මාන්ත ටිකක් තිබ්බා. කියන්නේ අපේ සමාජයේ අපේ ජන ජීවිතයට අවශ්‍ය නිෂ්පාදන කියන පිටරටින් ගේනවට වඩා බොහොමයක් අපි නිෂ්පාදනය කරගත්තා. මම පහුගිය දවස්වල දැක්කා පැරණි බෙලියත්ත නගරයට අදාළ 1970 වීඩියෝ එකක්. ඒකේ තිබුණා බෙලියත්තේ තියෙන විශේෂ අවස්ථා සහිත පුද්ගලයන් පාසලක් තියෙනවා. ඒ පාසලේ තිබුණා තෙල් කර්මාන්ත සලකන පොල් ආශ්‍රිත තෙල් නිෂ්පාදනය කරනවා. ඒකෙන් ලීටර් 10 ගණන් නිෂ්පාදනය කළා. ඒ ප්‍රදේශයේම ජනතාවගේ අවස්ථාවට පරිපෝෂණය අවශ්‍ය තෙල් නිෂ්පාදනය කරලා විශාල ආදායමක් ලබාගෙන තියෙනවා. ඒ වගේ ඊට පස්සේ ඒ තෙල් කියන්නේ පොල් කර්මාන්තර දාල නිෂ්පාදන ඊට පස්සේ වර්තමානයේ වෙද්දී අපි නිකන් පොල් කර්මාන්තය ආශ්‍රයෙන් ගත්තොත් එහෙම පොල් වලින් හදන නිෂ්පාදන නැහැ. පොල් කෙඳි වලින් අපිට කොහු කෙඳි වලින් හදපු කොස්සක් ගන්න නැහැ. ඉරට වලින් හදපු ඉදලක් ගන්න නැහැ. අපිට තියෙන ප්ලාස්ටික් චීනෙන් වගේ රට වලින් එන ප්ලාස්ටික් වලින් තමයි ඒව කරලා තියෙන්නේ ආදේශක. ඒතර ප්ලාස්ටික් කියන පරිසරයට කියන ඒවා දිරන්නේ නැහැ. පරිසරයට එක්ුණාම පරිසරයට හානි වෙන්නේ. දිරන්නේ නැති නිසා. අර පොල් වලින් වගේ කරන නිෂ්පාදන අපිට දීර්ඝ කාලයක් පවතින්නත් පුළුවන්. ඒවා භාවිත කරලා පරිසරයට ඉවත් කරාම දිරලා යනවා. ඒතර පරිසරයට හානියක් වෙන්නේ නැහැ. ඒකට අපිට අන්න මේ වගේ දේවල් තමයි අහිමි වෙලා තියෙන්නේ. අපි වර්තමානයේ වෙද්දී විදේශ වලින් අපේ පරිසරයට අහිතකර ද්‍රව්‍ය ගෙනල්ලා ගොඩ ගහ ගන්නවා. පරිසරයට හිතකර අපේ රටේ තිබෙන නිෂ්පාදන ටික නැති වෙලා තියෙනවා. හොඳයි අපි තව එක් අයෙකුට අපි අවස්ථාව ලබා දෙනවා යම්කිසි ප්‍රශ්නයක් තියෙනම් ඉදිරිපත් කරන්නට කාල වේලාවත් එක් වෙලා ගිහින් තියෙන හින්දා තව එක්කෙනෙකුට පමණක් අපි අවස්ථාව ලබා දෙනවා. හොඳයි අපි දැන් එහෙනම්
අපිට වෙන කිසිම ප්‍රශ්නයක් හෝ ගැටලුවක් ඉදිරිපත් වෙලා නැති නිසා අද දවසට නියමිත මෙම දේශනය අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා සියලු වැඩ කටයුතු. ඒ අනුව මේ කටයුත්තේදී අපිට උපදේශකත්වය ලබා දෙමින් කටයුතු සිදු කරපු ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේහි අතිගරු මහෝපාධ්‍යාය මහාචාර්ය කනත්තිගොඩ සද්ධාරතන නායක හාමුදුරන් වහන්සේටත් ඒ වගේම භාෂා හා සංස්කෘතික පීඨයේ පීඨාධිපති මහාචාර්ය කනංගමි රාහුල පඬිත් හාමුදුරන් වහන්සේටත් සමාජීය විද්‍යා සහ තුලනාත්මක අධ්‍යයනංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ගෞරවනීය අපේ ගල්වැවේ විමලකාන්ති පඬිත් හාමුදුරන් වහන්සේටත් ඒ වගේම මෙම මාර්ගගත දේශන මාලාවේ සම්බන්ධීකාරක ස්වාමීන් වහන්සේ හැටියට කටයුතු කරන ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේහි දර්ශනීය පිළිබඳ ආධුනික කතිකාචාර්ය ගෝනලගොඩ නන්ද පඬිත් හාමුදුරන් වහන්සේටත් මූලික වශයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද මෙම දේශනය මෙහෙයවන්නට යෙදුනේ ත්‍රිසාර සංවර්ධනය සඳහා ස්පර්ශිත උරුම කළමනාකරණයෙහි උපයෝගීතාවය යන මාතෘකාව යටතේ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේහි උරුම කළමනාකරණය පිළිබඳ කතිකාචාර්ය විද්‍යාපති ගෞරවනීය කලේගම ජිනරතන පඬිත් හාමුදුරන් වහන්සේ උන්වහන්සේට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ කටයුත්තේදී අපිට අවශ්‍ය කරන සහයෝගය ලබා දුන්නු අපේ පරසංගස්වැවේ සුමනතිස්ස පඬිත් හාමුදුරන් වහන්සේටත් අපි විශේෂ ස්තුතියක් මේ වෙලාවේ අපි සිදු කරන්න ඕන. මේ දේශනාවට සම්බන්ධ වෙලා ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒ වගේම ස්තුතිය ඒ වගේම සහයෝගය අපිට සඳහන් කරපු සියලු දෙනාටම අපි අවසාන වශයෙන් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි නම් කිහිපයක් සඳහන් කරන්න ඕන. කැලණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චන්දිම බෝගහවත්ත මහත්මයා, රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව සහ උරුම කළමනාකරණය පිළිබඳ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චන්දිම අමංවල මහත්මයාට, බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ කතිකාචාර්යනි මහාචාර්ය යමුනා හේරත් මහත්මියට, වගේම බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය බරගම සද්ධානන්ද පඬිත් හාමුදුරන් වහන්සේට, එවැගේම ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කිරම විමලතිස්ස පඬිත් හාමුදුරන් වහන්සේටත්, එවැගේම භාෂා අධ්‍යයනාංශයේ අංශාධිපති අපේ බලදොර ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය බලදොර ඉන්ද්‍රජෝති පඬිත් හාමුදුරන් වහන්සේ ඇතුළු ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය වෙනුවෙන් ඉදිරිපත් වුණු සම්බන්ධ වුණු සියලුම කතිකාචාර්ය ස්වාමීන් වහන්සේලාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. නැවත වතාවක් ලබන මාසයේ ඇතුළත අපේ 8 වෙනි මාර්ගගත විවෘත දේශනය සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහාත් හැමදෙනාටම සම්බන්ධ වෙන්න කියලා අපි මතක් කරමින් සම්බන්ධ වුණු හැමදෙනාටම සහයෝගය දක්වපු හැමදෙනාටමත් ඒ වගේම සම්පත්දායකත්වයෙන් මේ කටයුත්තට සම්බන්ධ වුණු අපේ කැලේගම ජනරතන පඬිත් හාමුදුරන් වහන්සේටත් නැවත වතාවක් ස්තුතිවන්ත වෙමින් හැමදෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අපේ මෙම මාර්ගගත දේශනය මෙතනින් අපි අවසන් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.